නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි හැම කෙනෙක්ම අද දවසේදී උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත උතුම් වස්සාන සමය අරමුණු කරගෙන පවත්වනු ලබන ධර්මදේශනා මාලාවෙහි තවත් එක් ධර්මදේශනාවක් විදිහටයි අද දවසේදී මේ ධර්මදේශනාව සඳහා මේ හැම කෙනෙක්ම මේ අවස්ථාවේදී සම්බන්ධ වන්නේ වස්සාන සමය ගිහි පැවිදි කාටත් යහපත පිණිස පවතින වටිනා කාල පරිච්ඡේදයක්. එදා මෙදා තුර කාලයක බුද්ධ ශාසනය තුළ ගිහි පැවිදි දෙපාර්ශවයේම වැඩිපුරම මාර්ගඵලාධිගමයන් සිදු කළ කාල පරිච්ඡේදයක් පිළිබඳව කතා කළොත් අපිට කතා කරන්නට පුළුවන්කම තිබෙන්නේ මේ වස්සාන කාල පරිච්ඡේදය පිළිබඳවයි. ඒ වස්සාන කාල පරිච්ඡේදය තුළ භික්ෂුන් වහන්සේලාට කාය විවේකයේ සැලසෙනවා වගේම සුදුසු ප්‍රත්‍ය පහසුකමුත් වැඩි වශයෙන් සැලසෙනවා. ඒ වගේම ගිහි පින්නතුන්ටත් ඒ ස්වාමීන් වහන්සේලා පිළිබඳව වෙනදාට වඩා වැඩි වගකීමකින් යුක්තව කටයුතු කරන්නට අවකාශය සැලසෙන නිසාම ඒ වික්ෂුන් වහන්සේලා තුලින් ලැබිය හැකි ලාභය ධර්ම ලාභය ලබන්නට පුළුවන්කම තිබෙනවා. මෙන්න මේ කාරණා හේතු කරගෙන තමයි බොහෝ පිරිසකට ධර්ම අවබෝධය කරන්නට මේ කාල පරිච්ඡේදය පහසු සුදුසු කාල පරිච්ඡේදයක් බවට පත්වන්නේ. ඉතින් ඒ බවම සනිටුහන් කරමින් තමයි අද දවසේදීත් මේ හැමදෙනාම උතුම් ධර්ම ශ්‍රවණය සඳහා මේ විදිහට සහ සම්බන්ධ වන්නේ. විශේෂයෙන්ම සිහිපත් කරන්නට යෙදුන පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව යම්කිසි විදිහකින් අපිට අද මේ සාකච්ඡාවට භාජනය කරන්නට පුළුවන් නම් ඒ වඩා ප්‍රායෝගිකයි බොහෝ දෙනෙකුට ඒ අවශ්‍යව තිබෙනවා කියලා. ඒ නිසාම පටිච්චසමුප්පාදය අනුසාරයෙන් කරුණු කාරණා ටිකක් කාල වේලාව අනුව සාකච්ඡා කරන්නටයි මේ වෙලාවේදී බලාපොරොත්තු වෙන්නේ. පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්මාන සමය වන විට ඒ බුද්ධ කාලීන ಭಾರತයේ තුල විවිධ ශ්‍රමණ සම්ප්‍රදායන් විවිධ ආගමික සම්ප්‍රදායන් දකින්නට තිබුණා. ඔවුන් දුකෙන් මිදීමක් පිළිබඳව කල්පනා කළා වගේම මේ ලෝකය පිළිබඳවත් විවිධ මතයන් ප්‍රකාශයට පත් කළා. අද කාලේදී ගොඩක් කෙනෙක් කාමසුකල්ලිකාන යෝගය තුළ නියැලෙමින් අර හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ කියලා දැක්වෙ හීන ග්‍රාම්‍ය පෘතුජ්ජන ගතියක් විදිහට. එතකොට අත්තකිලමතාන යෝගය පිළිබඳවට වඩා කාමසුකල්ලිකාන යෝගය පිළිබඳව බුදුරජාණන් වහන්සේ වචන ටික පාවිච්චි කළේ. ඉතින් අද මේ පැත්තට තිබෙන බර වැඩි වුණාට එදා සමාජය තුළ වැඩිපුරම තිබුණේ යම්කිසි විදිහකින් මේ දුක කෙලවර කරන්නට පුළුවන් නම්, පරම විමුක්තියක් ලබන්නට පුළුවන් නම් අන්න එය ගවේෂණය කරන්නේ කොහොමද? එය හොයන්නේ කොහොමද? මේ ආකාරයේ මතවාදයන් එදා සමාජය තුළ ප්‍රධාන වශයෙන්ම තිබුණා. ඒ නිසා ක්‍රමෝපායන් මේ සඳහා වුන් හෙව්වා. එහි ප්‍රතිඵලයක් විදිහට විවිධ දර්ශනවාදයන් බිහි වුණා. අපි සාමාන්‍යයෙන් කතාවට කියනවා දෙසටක් මිත්‍යා දෘෂ්ටි තිබුණා කියලා. එතකොට මේ දෙසටක් මිත්‍යා දෘෂ්ටීන් පිළිබඳව කතා කරනවා. එතකොට මේ මිත්‍යා දෘෂ්ටි තුළින් ප්‍රභවය වුණ විවිධ දර්ශනවාදයන් එදා සමාජය තුළ පාවිච්චි වුණා. ඒ අතර ඇතම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ හිටිය ලෝකයේ තුළ එය සයන්කතං දුක්ඛං පඤ්ඤාපේති මේ දුක තමා විසින් කරගත්ත දෙයක් කියලා ඇතැම් අය ප්‍රකාශ කළා. දුක කියන එක වෙන කවුරුත් කරන දෙයක් නෙමෙයි, තමා විසින්ම කරගන්න දෙයක්, තමා විසින්ම
සිදු කරගනු ලබන දෙයක්. තමා කරන දේ තමයි Tamanට ලැබෙන්නේ. නැතිනම් තමන්ම තමයි මේ දේ ඇති කරගන්නේ කියලා ඇතම් කෙනෙක් ප්‍රකාශයටපත් කළා. පරංකතං දුක්ඛං පඤ්ඤාපෙන්ති කියලා තවත් කෙනෙක් කිව්වා මේ දුක කියන එක තමන් කරගන්න දෙයක් නෙමෙයි. දුක කියන දේ තව කෙනෙකු විසින් ඇති කරන දෙයක්. දුක කියන දේ තව කෙනෙකු විසින් ඇති කරන දෙයක්. සයංකතං දුක්ඛං පරංකතං දුක්ඛං තමන් විසින් ඇති කරගන්න දෙයක් කියලා කෙනෙක් කියනකොට තව කෙනෙක් පරංකතං දුක්ඛං කිව්වා. දුක කියන්නේ අනුන් විසින් ඇති කරන ලබන දෙයක් කියලා. ඒ කියන්නේ දුක කියලා කියන්නේ අනුන් විසින්. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් දෙවිය ලෝකය මැව්වා. ලෝකය මාපනය කළ දෙවියන් විසින් මේ දුක නිර්මාණය කළා. දුක ඇති වෙන්නට තියෙන වටපිටාව සත්‍ය කරා දුක පැමිණවීම සිද්ධ කරන්නේ දෙවියන් විසින්. නැතිනම් නිර්මාතෘ විසින්. නැතිනම් ලෝකයේ පාලකයා විසින්. නැතිනම් නාශකයා විසින්. ඔය ආදී විවිධ සංකල්ප එදා සමාජය තුළ බිහි වෙලා තිබුණා. ඉතින් මෙන්න මේ විදිහට පරංකතං දුක්ඛං පඤ්ඤාපේති කියලා දුක කියන දේ අනුන් විසින් කරන ලද්දක් කියලා මතවාද දරන ශ්‍රමණක් බ්‍රාහ්මණයෝ ලෝකයේ තුල හිටියා. සයංකතං පරංකතං දුක්ඛං පඤ්ඤාපෙන්ති කියලා ඇතම් කෙනෙක් දුක කියන දේ තමාත් සිද්ධ කරන ඒ වගේම අනුන් විසින් සිදු කරනු ලබන තමාත් අනුනුත් කියන දෙදෙනා විසින්ම කරනු ලබන දෙයක් හැටියට දුක හඳුනාගත්ත කෙනෙක් පිරිසුදුත් හිටියා. අසයංකත අපරංකත දුක්ඛං පඤ්ඤාපේති කියලා දුක කියන දේ තමන් විසිනුත් කරපු දෙයක් නෙමෙයි අනුන් විසින් කරපු දෙයක්ුත් නෙමෙයි අදිච්ච සමුප්පන්නයි ඒක ඉබේ හටගත්ත දෙයක් කියලා මෙබඳු වාදයන් ප්‍රකාශ කරන අය එදා සමාජය තුළ බොහෝ සෙයින් හිටියා. එතකොට මේ දුක පිළිබඳව මෙහෙම විවිධ මතවාද සංවාද තිබුණ සමාජය තුළ ඔවුන් දුක නැති කිරීම සඳහා ඒ පැති වලින් ක්‍රමෝපායන් අනුගමනය කළා. විශේෂයෙන්ම අපි ගත්තොත් සයංකතං දුක්ඛං කියන එක දුක තමා විසින් ඇති කරගනු ලබන දෙයක් කියලා හිතන ලෝකෙට තමා විසින් දුක හදාගන්න නැතුව සැපසේ වාසය කරන්නේ කොහොමද කියන තැනට බොහෝ දෙනෙක් කටයුතු කරනවා. අද කාලේ ගත්තත් අපි දුක නැතුව ජීවත් වෙන්න උත්සාහවත් වන්නේ අපිට දුක නැති කරන්න පුළුවන් කියන තැන. ඒ කියන්නේ දුක අපි විසින් සකස් කරගන්නවා කියන තැන ඉඳලා ඇතම් කෙනෙක්. භෞතිකවාදී මනසක් පිහිට කෙනෙක් ඇතම් විට කල්පනා කරන්නට පුළුවන් දුක කියන දෙයට හේතුව තමාගේ පසුබිමයි කියලා. ඒ වගේම පරංකතං දුක්ඛං කියලා ලෝකයේ මාපන වාදයක් නැත්නම් මෞම් වාදයේ පිළිබඳව කතා කරන කෙනෙක් මේකේ ලෝකයේ ඒ පැත්තෙන් කතා කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒකට මෙන්න මේ ආකාරයන්ගෙන් දුක කියන දේ පිළිබඳව එක එක ශ්‍රමණ සම්ප්‍රදායන් විසින් විවිධ අර්ථකථන සපයනකොට බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව ලෝකයට දේශනා කළේ පටිච්ච සමුප්පන්න. මේ දුක කියන දේ පටිච්ච සමුප්පන්න ධර්මයක් හැටියට. එනිසා දුක පටිච්ච සමුප්පන්නයි. පටිච්ච සමුප්පන්නයි කියලා කියන්නේ ප්‍රත්‍ය ධර්මයන්ගෙන් සකස් වන දෙයක්. ප්‍රත්‍ය ධර්මයන්ගෙන් නැතිනම් ප්‍රත්‍ය සමவாயෙන් සකස් වන දෙයක්. ප්‍රත්‍ය නිසා සමුප්පන්න භාවයේ උපදින බව විද්‍යමානයි. එතකොට බුදුරජාණන් වහන්සේ දැක්කේ කෙනෙකු හෝ පුද්ගලයෙකු විසින් ඇති කරගනු ලබන තමා හෝ පරිබාහිර විසින් පුද්ගලයෙකු විසින් ඇති කරගනු ලබන දෙයක් හෝ එහෙම නැතිනම් ඉබේ පහළ වෙන ආකස්මික අදිච්ච සමුප්පන්න වූ දෙයක් හැටියටත් නෙමෙයි පටිච්ච සමුප්පන්න දෙයක් හැටියට. ඒ කියන්නේ මෙන්න මේ හේතු ටික තිබුණොත් මේ ඵලය හට ගන්නවා. මේ හේතු නැති වුණොත් මේ ඵලය නැති කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ දුක පිළිබඳව අවබෝධ කළේ හේතුඵල ධමයක් විදිහට. ඒ කියන්නේ මේ හේතු සහ ඵල ධර්මයන් අතර තිබෙන මේ සම්බන්ධතාවය. අපි කියන එකට ප්‍රත්‍ය සමவாய කියනවා. එතකොට මේ ප්‍රත්‍ය ධර්මයන් නිසා උපදින දෙයක්. යම් කිසි ප්‍රත්‍යයන් ටිකක් නිසා උපදින දෙයක්. අන්න ඒ ප්‍රත්‍ය සමவாய පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළ ප්‍රධානතම ධර්ම විග්‍රහය පොදුවේ අපි හඳුනා ගනු ලබනවා පටිච්ච සමුප්පාද ධර්මයේ ලෙස. මේ පටිච්ච සමුප්පාද ධර්මයේ ලෙස අපි හඳුනා ගන්නකොට බුදුරජාණන් වහන්සේ කරන ලද දේශනාවන් පිළිබඳව අපි අවධානය යොමු කිරීමේදී අපිට දකින්න පුළුවන්කම තියෙනවා විවිධ පරයයන් ඔස්සේ බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාද ධර්මය අපිට විවරණය කරලා විභජනය කරලා පෙන්වලා තියෙනවා. විවිධ පරයයන් ඔස්සේ. ඒක
මෙන්න මේ විදිහයි කියලා එක පරයයකින් විතරක් ඒක විග්‍රහ කොට දක්වන්න පුළුවන් කමක් නැහැ. ඒක බොහෝ ණය ක්‍රමයන් තිබෙනවා. පටිච්චසමුප්පාද න්‍යාය ක්‍රමයන් බොහෝ තියෙනවා. එතකොට දැන් මේ පටිච්චසමුප්පාද ණය ක්‍රමයන් තේරුම් ගන්නට නම් තීක්ෂණ නුවණක් අවශ්‍යයි. ඊටාම ගැඹුරු, ඊටාම තීක්ෂණ නුවණක් අවශ්‍යයි. බුද්ධඝෝෂ අටකථාචාර්යයන් වහන්සේ විසින් මහා ප්‍රඥාවන්ත මහා ප්‍රඥෙක් මහා උතුමන් වහන්සේ නමක්. උන්වහන්සේ විසින් පවා කිව්වේ මේ පටිච්චසමුප්පාද ධර්මය කියන එක ඊටාම ගැඹුරු දෙයක්. කොච්චර ගැඹුරුද කියනවා නම් මේක මහා මොහොතට වැටුණු කෙනෙක් වගේ. මහා සාගරයෙන් මැදට වැටුනහම පරතරක් පේන්නේ නැති කෙනෙක් වගේ මේ පටිච්චසමුප්පාද ධර්මය පිළිබඳව වැටහෙනවා කියලා. ඒ උන්වහන්සේගේ ප්‍රඥාව ඒ තරම් ගැඹුරු ප්‍රඥාවක්. උන්වහන්සේට ඒ තරම් මේ ධර්මයේ තුල පටිච්චසමුප්පාද ධර්මයේ තුල ණය ක්‍රමයන් දකින්නට පුළුවන්කම තිබුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේමත් දේශනා කළා මේ පටිච්චසමුප්පාදයේ ගම්භීරෝ ඡායම් පටිච්චසමුප්පාදෝ ගම්භීරෝ භාසෝච්ච. මේ පටිච්චසමුප්පාද ධර්මයේ ගැඹුරුයි ස්වභාවයෙන්ුත් මේ පටිච්චසමුප්පාද ධර්මයේ ගැඹුරුයි. ඒ නිසා මේක නොගැඹුරු වූවක් නෙමෙයි. පටිච්චසමුප්පාද ධර්මයේ ගැඹුරු වූවක්. ඒ ගැඹුරු ධර්මයේ පිළිබඳව සමාජයේ මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන් වෙන ආකාරයට බුදුරජාණන් වහන්සේ අවස්ථානුරූපීව විවිධ පරයයන් භාවිත කරමින් අපිට විභජනය කරලා පෙන්වනවා. ඒකේ ප්‍රධානතම විභාගය හැටියට අපි දකින දේ තමයි අංග 12කින් යුක්ත පටිච්චසමුප්පාද ධර්මය. අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතනං ආදී විදිහට අපි සාමාන්‍යයෙන් හඳුනා ගනු ලබන මේ අවිද්‍යා සංඛාර වශයෙන් ආරම්භ කරලා ඊට පස්සේ ජාති ජරා මරණ ශෝක පරිදේවයන්ගෙන් අවසාන වන මේ පටිච්චසමුප්පාද ධර්මය අපි සාමාන්‍යයෙන් අංග 12ක පටිච්චසමුප්පාද විදිහට අපි අහලා පුරුදු දෙයක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ඇතැම් අවස්ථාවලදී පටිච්චසමුප්පාද ධර්මයේ චක්කුංච පටිච්ච රූපේ චුප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදානං උපාදානපච්චය භවෝ භවපච්චය ජාති ජාතිපච්චය ජරා මරණ ශෝක පරිද්දේව දුක්ඛ දෝමනස් උප්පායාසා සම්භවಂತಿ. ඒකට ඔන්න තව ආකාරයකට බුදුරජාණන් පටිච්චසමුප්පාදේ දේශනා කළා. ඒකට එතනදී අපිට පුරුදු අවිද්‍යා සංඛාර විඥාන නාම රූප සලආයතන පස්ස මේ ආදී කරුණු ටික නැතුව චක්කුංච පටිච්ච රූපේ චුප්පජ්ජති චක්කු විඥානං තින්න සංගති පස්සෝ කියලා අර පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා කියන තැන ඉඳලා තමයි පටිච්චසමුප්පාද දේශනාව එතනදී සිද්ධ කළේ. ඒ වගේම ඇතැම් තැනකදී බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාද ධර්මය එක සිතක පටිච්චසමුප්පන්න භාවය පිළිබඳව දක්වනවා. අපි ගත්තොත් පළවෙනි අකුසල් සිතේ විතරක් පටිච්චසමුප්පාදය 144 ආකාරයකට ණය ක්‍රම 144 ආකාරයකට විග්‍රහ කොට දක්වන්නට පුළුවන්කම තියෙනවා. අවස්ථා 144 ආකාර. මොකද මේ හිත විසිතුරුයි විසිතුරු හිත ඒ විදිහට පටිච්චසමුප්පන්නව විග්‍රහ කොට දක්වනකොට ඒ ආකාරයටම ණය ක්‍රමයන්ුත් බොහෝ කොට දකින්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි මේ පටිච්චසමුප්පාද ධර්මයේ තිබෙන ගැඹුරු ගම්භීරවභාස ස්වභාවය. නමුත් සමස්තයක් විදිහට අපි මේ පටිච්චසමුප්පාද ධර්ම સિદ્ધාන්තය පිළිබඳව කතා කරනකොට අපි මූලික වශයෙන්ම කතා කරන්නේ පටිච්චසමුප්පාද ධර්මය පොදු සර්ව සංග්‍රාහකයක් විදිහට. ඒ කියන්නේ පුළුල්ව අපි අපේ මුළු සමස්ත ජීවිතේම පටිච්චසමුප්පන්න වූවක් කියන පදනමේ පිහිටා ඉඳමින් අපි මේ ධර්මය පිළිබඳව සාකච්ඡා කරනවා. ඒක බොහෝ අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ ඒ පරයයන් අපිට පටිච්චසමුප්පාද ධර්මය දේශනා කරපු ආකාරය අපිට දකින්න පුළුවන්කම තිබෙනවා. ඒ කියන්නේ ඇතැම් විටක එකසිතක පටිච්චසමුප්පන්න බව දේශනා කරනවා වගේම ඇතැම් අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ අපේ මුළු ජීවිතේම පටිච්චසමුප්පාදය කියන එක ඇතුළත පෙන්වනවා. ඒ නිසා අද දවසේදී මේ අවස්ථාවේදී අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ අර එක සිතක යෙදෙන පටිච්චසමුප්පන්න ධර්මතාවය කියන දේ කතා කරනවට වඩා පොදුවේ අපේ මුළු සමස්ත ජීවිත පැවැත්ම පටිච්චසමුප්පන්න මේ පටිච්චසමුප්පන්න ධර්මයක් හැටියට හේතු සහ ප්‍රත්‍යයෙන් සකස් වන දෙයක් කියන කාරණාව ස්මතු කොට දක්වන්නට පුළුවන් විදිහට කතා කරන්නට තමයි බලාපොරොත්තු වෙන්නේ.
එතකොට මම මූලික ආරම්භය ගත්තේ මේ පටිච්චසමුප්පාද ධර්මය තුල තියෙන මේ ගැඹුරු ස්වභාවය පිළිබඳව ඔබට යම් වටහා දීමක් සිදු කරන්නට අවශ්‍ය නිසා. කියන්නේ අපි සාමාන්‍යයෙන් අංග 12ක් කතා කළාට මේ විදිහට මේක මේ තරම් මේසා මහ විශාල වපසරයක් පටිච්චසමුප්පාද ධර්මය. එතකොට මේ ධර්මයේ මහා සාගරයක් වගේ. නමුත් ඒකේ තියෙන ඉතාමත් අංශු ඉතාමත් ලේෂ මාත්‍රයක් තමයි අපි මේ සාමාන්‍යයෙන් කතා කරන මේ පරයයක් බවට පත් වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ පටිච්චසමුප්පාද ධර්මයේදී අපිට දේශනා කරනවා අවිද්‍යාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං විඥානපච්චය නාම රූපං නාම රූපපච්චය සලආයතන සලආයතනපච්චය පස්සෝ පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදානං උපාදානපච්චය භවෝ භවපච්චය ජාති ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායස සම්භවಂತಿ. එතකොට දැන් ජීවිතේ ජරා මරණ දුක විඳින්න වෙනවා කියන තැන වෙනකම්ම දේශනා කළ අවිද්‍යාවෙන් ආරම්භ කරලා. එතකොට දැන් මේ කාරණා ටිකේදී අපි ජාතිය කියන තැන දක්වානේ කතා කරන්නේ. ඒ තැන දක්වා අංග 12ක් අපිට තියෙනවා. අවිද්‍යාව සංඛාර, විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා, ඊට පස්සේ තණ්හා උපාදාන භව ජාති. ඊට පස්සේ දැන් අපිට මේ විදිහට අපි කතා කරනකොට පටිච්චසමුප්පාද ධර්මය පළවෙනියටම අවිද්‍යාව තමයි මූලික කරගෙන කතා කරන්නේ. අවිද්‍යාව මූලිකව. එතකොට අවිද්‍යාව මූලිකව මේ පටිච්චසමුප්පාදයේ කතා කරනකොට අපි කතා කරන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා. අවිද්‍යාව නිසා සංස්කාර ධර්මය උපදිනවා. අවිද්‍යාව නිසා කොහොමද සංස්කාර ධර්මයන් උපදින්නේ? එතකොට මොකද්ද මේ අවිද්‍යාව නිසා උපදින සංස්කාර ධර්මය? මෙන්න මේ කාරණාව පිළිබඳව අපි තේරුම් ගන්නට අවශ්‍යයි. අවිද්‍යාපච්චය සංඛාරා කියලා කියනකොට අවිද්‍යාව නිසා සංස්කාරයන්ගේ හට ගැනීම ගැන කතා කරනකොට අපි අවිද්‍යාව පිළිබඳව තේරුම් ගන්නට ඕනේ. අවිද්‍යාව පිළිබඳව බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥානං. දුක පිළිබඳව දන්නේ නැහැ, දුක්ඛේ අඥානං. දුක්ඛ සමුදය පිළිබඳව දන්නේ නැහැ. දුක්ඛ නිරෝධේ, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව පිළිබඳව දන්නේ නැහැ. දුක පිළිබඳව දන්නේ නැහැ කියලා කියන්නේ මොකද්ද? දුක පිළිබඳව දන්නේ නැහැ කියලා කියන්නේ සංකත දුක්ඛ ලක්ෂණය පිළිබඳව දන්නේ නැහැ. ඒ කියන්නේ හේතු නිසා සකස් වෙන ධර්මය හේතු නැති වෙනකොට නැති වෙනවා කියන දේ දන්නේ නැහැ. මේ අවිද්‍යාව පිළිබඳව ඔබ තේරුම් අරගෙන තිබීම ඉතාම වැදගත්. මේ පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව ඔබ අවබෝධ කරගන්න එකට. මොකද මේක තමයි වැදගත් ඉතුරු කාරණා ටිකට වැදගත්ම දේ බවට පත්වන්නේ. එතකොට දැන් හේතු නිසා හටගත්ත සංකත ධර්මය හේතු නැති වෙනකොට නැති වෙනවා කියලා දන්නේ නැහැ. ඒක තමයි දුක්ඛේ අඥානං කියලා කියන්නේ. එතකොට හේතු නිසා හටගත්ත ධර්මය කියලා කිව්වේ මොනවද? මේ ස්කන්ධ ධර්මතා ටික හේතු සමவாயයෙන් නිපදුන දෙයක්. ඇහැ කියන දේ, රූපය කියන දේ, කන ශබ්ද ආදී මේ රූපයට අදාළ සියලුම ආයතන ටික හේතු නිසා හටගත්ත ධර්මයි. මොනවාද හේතු? අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාර කියන මේ ලක්ෂණ ටික නිසා ඉපදුණු දේවල්. එතකොට වේදනාව කියලා කියන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඉපදුණු දෙයක්. සංඥාව කියලා කියන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඉපදුණු දෙයක්. සංස්කාරය කියන්නේ ස්පර්ශය නිසා विद्यमान දෙයක්. විඥානය කියන්නේ නාම රූප ප්‍රත්‍යයෙන් ඉපදුණු දෙයක්. එතකොට දැන් අපිට ඔන්න හම්බ වෙනවා මේ හේතු ප්‍රත්‍යතාවයෙන් උපන්න දේ දකින්න නැත්නම් ඒ තමයි දුකේ නොදන්නකම. ඒ කියන්නේ සංකත දුක්ඛ ලක්ෂණය දැක්කේ නැහැ. දුක ගැන දැක්කේ නැහැ කියලා කියන්නේ මේ ඉපදෙනවා, මැරෙනවා, ලෙඩ වෙනවා කියන එක දැක්කේ නැහැ කියන එක එහෙම නෙමෙයි. ඒක අපි කාටවත් ඇස් දෙකට දකින්න පුළුවන්කම තියෙනවා. වේදනාවක් විදිහට විඳින්න පුළුවන්කම තියෙනවා. ඒකෝට දැන් අපි වේදනාවක් විදිහට දැන් විඳින දේ අපිට තේරෙන්නේ නැහැ කියන එක නෙමෙයි එතනදි කියන්නේ. ඒක අපි විඳිනවනේ. වේදනාත්මකව විඳින කමත කියන්නේ දුක්ඛේ ඥානං කියලා. දුක දන්නවා කියලා. එයා විඳට දුක දන්නේ නැහැ. වේදනාත්මකව විඳින දෙයක් ගැන නෙමෙයි දුක පිළිබඳව දන්නවා කියලා කියන්නේ. දුක්ඛ ලක්ෂණ ටික දන්නවා කියන තැන. අපි දුක්ඛ ලක්ෂණ ටික දන්නේ නැහැ. අපි දුක දන්නේ මට එන දුක, තව සත්වයන්ට, පුද්ගලයන්ට එන දුක තමයි අපි දන්නේ. හැබැයි අපි දුක්ඛ ලක්ෂණය දන්නේ නැහැ. දුක්ඛ ලක්ෂණය මොකද්ද? හේතු නිසා සකස් වෙන ධර්මය හේතු නැති වෙනකොට නැති වෙනවා කියන සංකත දුක්ඛ ලක්ෂණයක් තියෙනවා. මේ සංකත දුක්ඛ ලක්ෂණය පිළිබඳව අපිට අවබෝධයක් නැහැ.
ඒ නිසා අපි හිතනවා හටගෙන නිරුද්ධ වෙන ධර්මයන් පිළිබඳව නුවණ නැතිකම නිසා මේ එළියේ මේ දේවල් තියෙනවා කියලා. එළියේ රූපාදී දේවල්, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අපි ප්‍රේමනාප දේවල්, අප්‍රියමනාප දේවල් කොහෙද තියෙන්නේ? භෞතික ලෝකයේ තුල ඒව නොවෙනස්ව තියෙනවා. ඒ තියෙන ලෝකේ අපි ජීවත් වෙනවා. මම කියලා පුද්ගලයෙක් ජීවත් වෙනවා. දැන් මේ සත්ත්ව පුද්ගල භවෙන් ඇසුරු වෙනවා. ඒ ඇසුරු වෙන්නේ කොයිතැනද? සත්ත්ව පුද්ගල භාවයක් නැති අනාත්ම ස්කන්ධ ධර්මතා ටිකක් පවතින තැනක අපි සත්ත්ව පුද්ගල භාවයක් ඇතුලේ ජීවත් වෙනවා. මොකක් නිසාද? අර ස්කන්ධ ධර්මතා ටිකේ ඇත්ත දැක්කේ නැහැ. දුක්ඛ ලක්ෂණය අවබෝධ කළේ නැහැ. අන්න ඒ දුක්ඛ ලක්ෂණය අවබෝධ නොකරනකම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. දුක්ඛ ලක්ෂණය අවබෝධ නොකරනකම තමයි අවිද්‍යාව. දුක්ඛ සමුදය දන්නේ නැහැ. ස්කන්ධ ටිකටයි තණ්හා කරන්නේ. ස්කන්ධ ටිකට තියෙන තණ්හාව නිසායි උපදින්නේ කියන එක ගැන දන්නේ නැහැ. දුක්ඛ සමුදය දන්නේ නැහැ. දුක නැති කරන්න ඕනේ නම් තණ්හාවයි දුරු කරන්න ඕනේ කියන එක දන්නේ නැහැ. දුක්ඛ නිරෝධය පිළිබඳව දන්නේ නැහැ. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දන්නේ නැහැ. ඒකට දැන් මෙන්න මේ අඥාන බව නිසා මේ නොදන්නාකම කියන එක අවිද්‍යාව, මේ අවිද්‍යාව නිසා සංස්කාරය උපදිනවා. මොනවාද සංස්කාර කියලා කියන්නේ? සංස්කාර කියලා කියනකොට සංඛාර කියන මේ වචනය ධර්මයේ තුල බොහොම පැතුරුණු අර්ථයක් කියන පදයක්. නමුත් මෙතනදී සංඛාර කියන මේ වචනේ පාවිච්චි වෙන්නේ කර්ම සංස්කාරයන් දක්වන්න. කර්ම. කර්ම කියනකොට කුසල කර්ම, අකුසල කර්ම, ආනිජ්ජාදී කර්ම. අපි පින් කරනවා, පව් කරනවා මේ ආදී දේවල් හඳුන්වන්න තමයි මෙතනදී සංඛාර කියන වචනේ පාවිච්චි කරන්නේ. කර්ම රැස් කරනවා කියන දේ. කුසල කර්ම වෙන්න පුළුවන්, අකුසල කර්ම වෙන්න පුළුවන්, කර්ම රැස් කරනවා. එතකොට මෙන්න මේ පිළිබඳව විග්‍රහ කොට දක්වනවා මොකද්ද මේ කර්ම රැස් කරනවා නැතිනම් මේ සංස්කාරයන් කියන්නේ මොකද්ද කියලා. පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිජ්ජාභි සංඛාර. පුඤ්ඤ අපුඤ්ඤ ආනිජ්ජ වශයෙන් ඇති කරගන්න සංස්කාරයන්. එතකොට පුඤ්ඤාභි සංඛාර කියලා කියන්නේ මොනවාද? පුඤ්ඤාභි සංඛාර කියලා කියන්නේ කුසල චේතනා, කාමාවචරා, රූපාවචරා, දානමයා, සීලමයා, භාවනාමයා අයං උච්චති පුඤ්ඤාභි සංඛාරෝ. එතකොට පුඤ්ඤාභි සංඛාරය කියලා කියන්නේ මොනවද? කුසල චේතනා, කුසල චේතනාව. දැන් අපි දන්නවා සමාජය තුළ ඇතම් කෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවා මේ පින සහ කුසලය කියන්නේ දෙකක්ද කියලා ආදී විවිධ ප්‍රශ්න තියෙනවා. දැන් බලන්න පුඤ්ඤාභි සංඛාර. පුඤ්ඤාභි සංඛාර. පුඤ්ඤාභි සංඛාර පින කියන්නේ මොකද්ද? ඒකට කියන්නේ කුසල චේතනා. කුසල් චේතනාව තමයි පුඤ්ඤාභි සංඛාර. මොනවාද මේ කුසල් චේතනාව? දානමය, සීලමය, භාවනාමය. යම් දානමය, යම් සීලමය, යම් භාවනාමය දේවල් තියෙනවා නම් ඒ දේවල් කුසල්. ඒ දේවල් පුඤ්ඤාභි සංඛාර. ඒ දේවල් කුසල්, ඒ දේවල් පුඤ්ඤාභි සංඛාර. එතකොට පින සහ කුසලය කියන මේ දෙකම එකම ධර්මයන් හඳුන්වන්නට පාවිච්චි වෙලා තියෙනවා. පින සහ කුසලය කියන මේ දේවල් එකම ධර්මය හඳුන්වන්න පාවිච්චි වෙලා තියෙනවා. එතකොට අර යම් පුඤ්ඤාභි සංඛාර කියලා කියන්නේ මොනවද? අපි දන් දෙනවා නම්, අපි සිල් රකින්නවා නම්, අපි භාවනා කරනවා නම් මේ ආදී සියල්ලටම කියනවා පුඤ්ඤාභි සංඛාර කියලා. ඒකයි මේ දානමය, සීලමය, භාවනාමය අයං උච්චති පුඤ්ඤාභි සංඛාරෝ. මේක තමයි පුඤ්ඤාභි සංඛාරය කියලා කියන්නේ. යම් දානමය, සීලමය, භාවනාමය කුසලයන් තිබුණා නම් ඒ දේවල් ඔක්කොම පුඤ්ඤාභි සංඛාර. එතකොට මේ පුඤ්ඤාභි සංඛාරයේ ඉපදුනේ මොකකින්ද? අවිද්‍යාපච්චය. අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන තමයි මේ පුඤ්ඤාභි සංඛාරය හටගත්තේ. දැන් ඇයි අවිද්‍යාපච්චය කියලා කිව්වේ? අවිද්‍යාපච්චය. අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන කියලා කියන එකෙන් අදහස් කරන්නේ පිනක් කරන පින් කුසල සිත ඇතුලේ අවිද්‍යාව තියෙනවා කියන එක නෙමෙයි. කුසල සිත ඇතුලේ අවිද්‍යාව, මෝහ අවිද්‍යාව කියලා කියන්නේ. ඒ අවිද්‍යාව නැතිනම් මෝහය කියන ධර්මයේ කුසල් සිත ඇතුලේ සංප්‍රයුක්ත නැහැ. කියන්නේ ඒකත් එක්ක එකට යෙදිලා නැහැ. එතකොට ඒක ඇතුලේ එකට යෙදුනේ නැති වුණාට ඒ පුඤ්ඤාභි සංස්කාරය ඉපදවීම සඳහා අවිද්‍යාව ප්‍රත්‍යක් බවට පත් වෙලා තියෙනවා. ප්‍රත්‍යක් බවට පත් වෙලා තියෙනවා. කොහොමද ඒක ප්‍රත්‍යක් බවට පත් උනේ? පිනතුනේ ඒ පුඤ්ඤාභි සංස්කාරය හිතන්නකෝ ඔබ දන් දෙනවා කියලා. ඔබ දන් දෙන්නේ කාටද? ඔබ දන් දෙන්නේ ඉන්න කෙනෙකුට, ඉන්න පුද්ගලයෙකුට. දන් දෙන්නේ කවුද? දන් දෙන්නේ තමන්. දන් දෙන්නේ මොනවද? ඔබට තිබෙන දානමය වස්තුවක්. එතකොට තමන්
ඉන්න තව කෙනෙකුට දානමය වස්තුවක් දන් දෙනවා. එතකොට මෙන්න මේ විදිහට ඔබ දන් දෙනවා කියන එක ඇතුලේ තියෙන්නේ මොකද්ද? සම්පූර්ණ සත්පුද්ගල භාවයක පැවැත්මක් තියෙනවා. සත්පුද්ගල භාවයක පැවැත්මක් තියෙනවා. ඉන්න පුද්ගලයෙකුට ඔබ ගිහිල්ලා දන් දෙනවා. ඒ නිසා තමයි ඔබට ඒක රැස් කරගන්න පුළුවන්කම තියෙන කුසල කර්මයක් විදියට. ඔබ ගිහිල්ලා රූපස්කන්ධයට දන් දෙමින් කියලා නෙමෙයිනේ දන් දෙන්නේ. ඉන්න කෙනෙකුට දන් දෙනවා කියන තැනකින්. වේදනාවට දන් දෙනවා කියලා නෙමෙයිනේ දන් දෙන්නේ. අපි ස්කන්ධ ධර්මයක් කියලා දකින්නේ නැහැ. අපි දකින්නේ ඉන්න කෙනෙක්ව දකින්නේ. ඒ කියන්නේ අපි ඇහැට පෙනෙන ධර්මයන් ගැන රූපස්කන්ධය ගැන නුවණ නැහැ. එතකොට අපි දන්නේ නැහැ ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපන් වේදනා සංඥා සංඛාර විඥාන කියන ධර්ම ටික ගැන දැනුමක් නැහැ. ඒ නිසා අපිට දන් දෙන්න කෙනෙක් ඉන්නවා. දැන් ඔබට දීපු දාන ගැන කල්පනා කරන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔය ඉඳගෙන ඉන්න මොහොතේ ඔබ උතන ඉඳලා හිතලා බැලුවොත් ඔබ දන් දීපු අවස්ථාව ගැන ඔබට කල්පනා කරන්න පුළුවන්කම තියෙනවා. කල්පනා කරන්නේ කවුද? මේ ඉන්න මම. කල්පනා කරන්නේ මොනවද? අර ඉන්න අයට දන් දීපු එක පිළිබඳව. දැන් ඔබට නිකන්වත් පේන්නේ තමන්ගේ පැත්තේ නැතිනම් මේ ස්කන්ධ ධර්මතා ටිකක් හටගෙන වැය වෙනවා කියන එක පේන්නේ නැහැ. යම් අතීත වුණ ස්කන්ධ ටිකක් තිබුණා නම් ඒ ටික ඉපිද නිරුද්ධ වුණාමයි කියන එක පේන්නේ නැහැ. ඒ නොදන්න කම නිසා අපිට පුද්ගලයෙක් ගිහිල්ලා දන් දුන්නා කියන තැනක අපිට ඒ ගැන සිහිපත් කරන්න පුළුවන්කම තියෙනවා. ඇයි? ඒ කුසල කර්මය අප විසින් රැස් කරගෙන තියෙනවා. කුසල කර්මය රැස් කරගෙන තියෙනවා. මම පිනක් කළා කියන බව හිතේ රැස් කරගෙන තියෙනවා. එතකොට අන්නේ රැස් කර ගැනීම තමයි අපි පින් කරනවා කියලා කියන්නේ. නැතිනම් අපි පිනක් රැස් කරගත්තා කියලා කියන්නේ. දැන් ඕකට පසුබිම හැදුවේ මොකක්ද? දන් දෙනවා කියන එක ඇතුළේ මෝහය මෝඩකම තිබ්බේ නැති වුණාට අවිද්‍යාව තිබ්බේ නැති වුණාට ඒකට පසුබිම හැදුවේ මොකක්ද? ඒකට පසුබිම හැදුවේ අර ස්කන්ධ ධර්මතා ටික පිළිබඳව යථාර්ථය නොදන්නා කම. නැතිනම් අවිද්‍යාව නිසා තමයි ඔබට දන් දෙන්න පුළුවන්කම තිබ්බේ. වර්තවා ගන්න එපා. මේ කියන්නේ දන් දෙන්න එපා කියන එක නෙමෙයි. ඔබට අද දන් නොදී ඉන්න පුළුවන් කමක් නැත්තේ නෑ. දන් නොදී ඉන්න පුළුවන් කමක් නෑ. දන් නොදී ඉන්න පුළුවන්. ඒ ඉන්න එකම දෘෂ්ටියක්. ඒ කියන්නේ මේ පුඤ්ඤාභි සංඛාර කියන එක වැරදි කියනවා නෙමෙයි, මේක ප්‍රභවය වෙන හැටි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අපිට. එතකොට දැන් අවිද්‍යාව නිසා තමයි මේ හොඳ හෝ නරක හෝ මේ කර්ම සකස් කර ගැනීම වෙන්නේ. ඒ නිසා අවිද්‍යාව දුරු කරපු දවසට කර්ම සකස් වෙන්නේ නැති වෙයි. ඒකෙන් කියන්නේ පින් කරන්න කියන එක අපිට අද පින් කරන්න එපා කියන එක එහෙම නෙමෙයි. දැන් රහතන් වහන්සේලාත් ගිහිල්ලා දන් දෙනවානේ. හැබැයි රහතන් වහන්සේ දන් දුන්නා කියලා දානය කියන ක්‍රියාව කළා කියලා උන්වහන්සේට කර්ම රැස්වීමක් නැහැනේ. ඇයි කර්ම රැස්වීමක් නැත්තේ? උන්වහන්සේගේ ඥාන දර්ශනයේ පැත්තෙන් දන් දෙන්න කෙනෙක්වත් දන් දෙන්න දානයේ ප්‍රතිග්‍රාහක පක්ෂයක්වත් හිටියේ නැහැ, දෙන්න දානයක් තිබෙත් නැහැ. ඇයි ස්කන්ධ ධර්මතා ටිකක් හටගෙන නිරුද්ධ වෙන තැනක මොකද්ද දානේ? අපි කියන්නේ බත් කියලා කියනවා නම් අපි බත් දෙනවා නම් බත් කියන්නේ ඇහැට ආපු වර්ණ රූපේද? බත් කියන්නේ වේදනාවද, සංඥාවද, සංඛාරයේද, විඥානයේද? ওই ටිකෙන් තොරව බත් කියලා තව දෙයක් තිබ්බද? ওই ටික බත්ද? මේ එකක්වත් බත් නොවන තැනක අපි බත් කියලා යමක් අපි සකස් කරගෙන තියනවානේ. අපි රැස් කරගෙන තියනවානේ. එතකොට අන්නේ රැස් කරගත්ත දේ එළියේ තියෙන දෙයි කියලා හිතන මෝඩකම නිසා තමයි අපිට ගිහිල්ලා ඔක දන් දෙන්නත් පුළුවන්කම තියෙන්නේ. හැබැයි අද දවසේදී මේ බත් තියනවා කියන මානසික මට්ටමේ ඉඳලා ක්‍රියාවෙන් විතරක් මේක නතර කරන්න යන්න තරම් මෝඩ තැනකටපත් වෙන්න හොඳ නැහැ. අපිට එළිය ඕන තරම් රූප හම්බෙනවා. ඒවා තියෙන තැන ඉඳලා ඇතම් කෙනෙක් උත්සාහවත් වෙනවා පින් නොකර ඉන්නයි. මේකත් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කරන්නේ කියලා පින් කරන්නත් එපා කියලා කියන සමහර අයත් ඉන්නවා. ඒ නිසා ඒක දෘෂ්ටියක් විතරයි. මේක එතනින් නතර කරන්න නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ස්කන්ධ ටික පිරිසිඳ දකින්න අවිද්‍යාව දුරු වෙයි. අවිද්‍යාව දුරු වුණොත් කර්ම සකස් නොවී තියෙයි. එතකොට ගැටලුව තියෙන්නේ ඔබ ගිහිල්ලා තව දෙයක් තව කෙනෙකුට දෙන එකේ නෙමෙයි. ඔබ මානසිකව පවත්වපු සත්පුද්ගල සංඥාවේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දෙන ක්‍රියාව නතර කරන්න හෝ ඔබ කරන කුසල ක්‍රියාව කියන ක්‍රියාව නතර කරන්න නෙමෙයි. ඒක රැස් කරගන්නවා කියන මෝඩකම දුරු කරගන්න තැනටයි ධර්ම දේශනා කරන්නේ. අවිද්‍යාවේ ප්‍රහාණයට. ඒ නිසා අවිද්‍යාව නිසා තමයි අපි යම් පුඤ්ඤාභි සංඛාරයක් කරනවා නම් පිනක් රැස් වෙනවා නම් ඒක රැස් කරන්නේ. අකුසලයක් කරනවා නම් කරන්නේ කුමක් නිසාද? අපි හිතමු අපි සතෙක් මරනවා කෙනෙක්. ඒ කෙනා සතා මරන්නේ එයාට මරන්න සතෙක් හම්බෙන නිසානේ. එයා රූපය සතෙක් හැටියට කල්පනා කරන නිසා.
එතකොට දැන් එයාට නුවණ නැහැ. එයා දැන් ඇත්තටම අපි කල්පනා කරලා බැලුවොත් මේ මරණ සතා ඇහැට පේන රූපේද වර්ණ සතහනද? වර්ණ සතහන සතා නෙමෙයි. එහෙනම් වේදනාවද සතා කියලා කියන්නේ අපේ මේ හිතේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඉපදුණු වේදනා ස්කන්ධයේද සතා? නෑ. සංඥාව, සංඛාරයේ, විඥානේ මේකක්වත් සතා නෙමෙයි. පහම සතත් නෙමෙයි. පහෙන් තොරව සතා හිටියේ නෑ. එහෙනම් එහෙම තැනක අපි එළියේ සතා ඉන්නවා කියලා හිතන්නේම මෝඩකම නිසානේ. ඒ මෝඩකම නිසා තමයි අපි සතෙක් මරනවා කියන දේ අපි තුල ඇති වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒකට යම් අපුඤ්ඤාභි සංඛාරයක් තියෙනවා නම් අපුඤ්ඤාභි සංඛාරයේ උපදින්න පුළුවන්කම තියෙන මොකක් නිසාද? අවිද්‍යා ප්‍රත්‍යයෙන්. අවිද්‍යාව නිසා. ආනිජ්ජාභි සංඛාර. ආනිජ්ජාභි සංඛාරයක් තියෙනවා. ආනිජ්ජාභි සංඛාර කියලා කියන්නේ දැන් යම් කිසි විදිහකින් යම් කිසි කෙනෙක් අරූපාවචර මට්ටමේ කුසලයක් සිද්ධ කරනවා නම් අරූපාවචර මට්ටමේ කුසල තමයි ආනිජ්ජාභි සංඛාර කියලා කියන්නේ. එතකොට දැන් පුඤ්ඤාභි සංඛාර කියනකොට අපි කියවනේ දානමය, සීලමය, භාවනාමය කියලා. දැන් අපි භාවනා කරලානේ ධ්‍යාන උපදවන්නේ, සමත භාවනාදී වඩලා තමයි ධ්‍යාන උපදවන්නේ. එතකොට ඒ දෙයත් ඇයිති පුඤ්ඤාභි සංඛාර කියන දෙයටම තමයි. පුඤ්ඤාභි සංඛාර කියන දෙයටම. ආනෙජ්ජාභි සංඛාර කියලා කියන්නේ ඒක පුඤ්ඤාභි සංඛාර නොකිය ආනෙජ්ජයට හිත තබනවා කියලා කියන්නේ. ඒක ආනෙජ්ජාභි සංඛාර. එතකොට මේ ආනෙජ්ජාභි සංඛාරයත් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් උපදින දෙයක්. මොකද යාට ආකාසානං ඡායතනය ඇත්ත කරගත්ත නිසා තමයි එතන ස්කන්ධ ටික පිරිසිදු නොදැක්ක නිසා තමයි එතන උපදින්නේ. ඒ ස්කන්ධ ටික උපාදාන වශයෙන් අරගෙන යන්න පුළුවන්කම තියෙන ඒ නිසා තමයි. එතකොට මෙන්න මේ විදිහට අවිද්‍යාව නිසා සිද්ධ කරන දේ මොකද්ද? කර්ම රැස් කරන එක. අවිද්‍යාව නිසා සිද්ධ කරන එක තමයි අපි කර්ම රැස් කරන එක. එතකොට මේ අවිද්‍යාව නිසා කර්ම රැස් කරගන්නවා කියලා කිව්වට දැන් මේක පිළිබඳව අපිට බොහොම දීර්ඝ ලෙස සාකච්ඡා කරන්නට පුළුවන්කම තියෙන කාරණාවක්. අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වෙනවා කියනකොට අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වෙන්නේ කොහොමද? මේ කාරණාව පිළිබඳව අපිට පැය ගාණක් කතා කරන්න පුළුවන්කම තියෙන කාරණාවක් තමයි අවිද්‍යාව සංඛාරයට ප්‍රත්‍ය වෙන හැටි. නමුත් යම් පමණකට මම මේක අවකාශය කරගෙන කරුණු ටිකක් කතා කරන්න කොහොමද මේ ප්‍රත්‍ය වෙන්නේ කියන කාරණාව. අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වෙනවා පිටි 9කින්. ආකාර 9කින් අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වීම සිද්ධ කරනවා. එතකොට මේ 9 ආකාරයකට අවිද්‍යාව සංස්කාර ධර්මයන් උපදවනවා. මොනවාද? උපාදත්ථಿತಿ. අවිද්‍යාව සංස්කාරයන්ට උපාදත්ථಿತಿයක් විදිහට මේ ප්‍රත්‍යවීම සිද්ධ කරනවා. උපාදත්ථಿತಿ කියලා කියන්නේ මොකද්ද? යම් කිසි විදිහකින් අවිද්‍යාව සංස්කාර ධර්මයන් උපදවනවා. දැන් අපි ඒ පිළිබඳව තමයි මේ සමස්තයක් ලෙස කතා කළේ. අවිද්‍යාව නිසා මේ සංස්කාර ධර්මයන් ඉපදීම සිද්ධ වෙනවා. අවිද්‍යාව නිසා සංස්කාර ධර්මයන්ගේ ඉපදීම සිද්ධ වෙනවා. අපි දැක්ක යම් කිසි කුසලයක් කරනවා නම් අකුසලයක් කරනවා නම් ඒ කරන එක ඇතුලේ තියෙන්නේ මොකද්ද? අර ස්කන්ධ ධර්මතා ටික පිරිසිඳ දැක්කේ නැහැ. ඒක අපි හඳුනාගත්ත දුක්ඛේ අඥානං කියලා. සංකත දුක්ඛ ලක්ෂණය දැක්කේ නැහැ. හටගත්ත ධර්මිය ඉතුරු නැතුව නැති වෙනවා කියන එක දැක්කේ නැහැ. ඒ නිසා තමයි අපිට ආයේ ඒ ධර්මිය ගැන හිතන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මෙන්න මේ ලක්ෂණය නිසා මේ අවිද්‍යාව නිසා පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිජ්ජාභි සංඛාර කියන මේ කුසල අකුසල ආනිජ්ජ වශයෙන් ඇති කරගන්න සංස්කාරයෝ හටගනු ලබනවා. මෙන්න මේකට කියනවා උපාදත්ථಿತಿ. උපදවන්නට මේ සංස්කාර ධර්මයන් උපදවන්නට අවිද්‍යාව ප්‍රත්‍ය වෙනවා. සංස්කාර ධර්මයන් උපදවන්නට අවිද්‍යාව කියන දේ ප්‍රත්‍ය බවට පත් වෙනවා. එතකොට මේ ප්‍රත්‍ය වීමේදී අවිද්‍යාව පුඤ්ඤාභි සංඛාර, ආනිජ්ජාභි සංඛාර ආදී මේ සංස්කාරයන් සමග අවිද්‍යාව තව විදිහකින් කිව්වොත් මෝහය කියන දේ නියෝජනය මේ දේත් එක්ක සංප්‍රයුක්ත නැහැ. සංප්‍රයුක්ත නැහැ කියලා කියන්නේ මොකද්ද? මේ කුසල සිත ඇතුලේ එකට යෙදිලා නැහැ. විප්‍රයුක්තයි. ඒක යෙදිලා නැහැ. හැබැයි ප්‍රත්‍ය වෙලා තියෙනවා. ප්‍රත්‍ය වෙලා තියෙනවා. එතකොට අනිකුත් අකුසල ධර්මයන් සමග අවිද්‍යාව ඒ නොදන්නාකම එහි සංප්‍රයුක්තව. ඒ කියන්නේ ඒකත් එක්ක යෙදිලාම ඒකට ප්‍රත්‍ය වෙලා තියෙනවා. ඒක උපදින්න පෙරත් ප්‍රත්‍ය වෙලා තියෙනවා. උපදව මිනුත් ඒකට ප්‍රත්‍ය වෙලා තියෙනවා. මෙන්න මේකට කියනවා උපාදත්ථಿತಿ කියලා.
ඒ කියන්නේ අවිද්‍යාව සංස්කාර ධර්මයන් ඉපදවීම වශයෙන් අවිද්‍යාව ප්‍රත්‍ය වෙනවා සංස්කාර ධර්මයට. උපදවනවා. මූල කාරණේ. සංස්කාරයේ උපදින්න මූල කාරණේ විදිහට අවිද්‍යාව ප්‍රත්‍ය වීම සිද්ධ කරනවා. දෙවෙනි කාරණේ පවත්තට්ඨිතික. පවත්තට්ඨිති. ප්‍රවෘත්තියට සංස්කාර ධර්මයන්ගේ පැවැත්මට. සංස්කාර ධර්මයන්ගේ පැවැත්මට කියලා කියන්නේ මොකක්ද? සංස්කාර ධර්මයන්ගේ පැවැත්මට කියලා කියන්නේ පින්නතුනේ සංස්කාර ධර්මයන් පිළිබඳව ඔබේ හිතේ හටගන්න යම්කිසි කැමැත්තක් තිබෙනවා නම් සංස්කාර ධර්මයන් පිළිබඳව තියෙන ඒ කියන්නේ ප්‍රවෘත්තියක් පිළිබඳව එහි පැවැත්මක් පිළිබඳව තියෙනවා නම් අන්නේ පැවැත්ම තමයි පවත්තට්ඨිති කියලා කියන්නේ. සංස්කාර ධර්මයන්ගේ ප්‍රවෘත්තියයි කියලා කියනකොට දැන් ඔබට යම්කිසි කුසලයක් හෝ අකුසලයක් හෝ කරගෙන යන්න පුළුවන්කම තියෙන්නේ ඒ ධර්මයේ ප්‍රවෘත්තිය ඔබ සතුව තියෙන්නේ අවිද්‍යාව ප්‍රත්‍ය කරගත්තකම නිසා. ඒ නිසා කර්ම බීජ හිස් වෙලා නැහැ කියලා අපි කියනවා. ඒ නිසා කර්ම බීජ හිස් වෙලා නැහැ. දැන් ඔබට පුළුවන් අපි අර මුලින් කිව්වා වගේ දැන් ඔතෙන්ට වෙලා ඉන්න ගමන් ඔබ කරපු කියපු දන් දීපු දේවල් ගැන හිතන්න පුළුවන්. සිල් රැකපු දේවල් ගැන හිතන්න පුළුවන්. භාවනා කළ දේවල් ගැන හිතන්න පුළුවන්. රූපාවචර ධානලාභියෙක් නම් එයා ධාන සිත නැවත නැවත ආවර්ජනා කරමින් ඒ නිමිත්ත නැවත නැවත පරිග්‍රහ කරන්න පුළුවන්කම තියෙනවා. අරූපාවචර ධානලාභියෙක් නම් එයාගේ ඒ දේ පිළිබඳව නැවත ඒ ටික බලන්න පුළුවන්කම තියෙනවා. අපි කාමයේ පිළිබඳව බලනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී දේවල් පිළිබඳව අපි අතීතයේදී අපි අසුරු කරපු, දැකපු, අහපු දේවල් පිළිබඳව අපි කල්පනා කරනවා. එතකොට මේ මොකද්ද? මේ සියලු කර්මයන්ගේ පැවැත්ම කරන්නත් අවිද්‍යාව ප්‍රත්‍ය වෙලා තියෙනවා. දැන් උපදවනවා විතරක් නෙමෙයි උපදින දේ පවත්වනවා දිගට. උපදින දේ පවත්වනවා. ඉපදුණු දේ පැවැත්වුවේ නැත්තම් ඒක අපහු විද්‍යමාන වෙන්න පුළුවන් කමක් නැහැ. දැන් අඟුලිමාල තෙරුන් වහන්සේ ගිහි කාලෙදී ඒ අසත්පුරුෂ ආශ්‍රය නිසා උන්වහන්සේ ගිහි කාලෙදී බොහෝ අකුසල් සිද්ධ කළා. නැතිනම් මනුෂ්‍ය ඝාතනාදී සිද්ධ කළා. එතකොට ඒ කරපු යම්තා කර්ම තිබුණා නම් ඒ සියලු කර්මයන්ගෙනුත් එක්කනේ උන්වහන්සේ මිදුනේ. අරහත් ඵලයටපත් වෙනවා කියලා කියන්නේ අර කරපු සියලුම කර්ම නැවත ප්‍රතිසන්දි වශයෙන් එන්න තියනවා නම් ඒ සියලු කර්ම ප්‍රතිසන්දි වශයෙන් එන සියලු කර්මය ක්ෂය කරලා දැම්මා. ඒ සියලු කර්මයන් ඉවරයි. එතකොට ඒ ඉවර වුණේ මොකද්ද? අවිද්‍යාව සංස්කාරයට ප්‍රවෘත්තියක් විදිහට ප්‍රත්‍ය වෙන එක නැති කළා. අවිද්‍යාව නැති කිරීම. අවිද්‍යාව සංස්කාරයට ප්‍රවෘත්තියක් විදිහට ආයි ප්‍රත්‍ය වෙන්නේ නැහැ. ඒ පැවැත්මක් නැහැ. ඒ පැවැත්මක් නැත්තේ. ස්කන්ධ ධර්මතා ටිකක හට ගැනීම සහ වැයවීම කියන දුක්ඛේ ඥානය උපදවාගත්ත කෙනෙකුට ඒ ස්කන්ධ ටික මිනිස්සෙක් කියලා දකීද? දැන් හිතන්නකෝ දැන් අපි මිනිස්සෙක් මැරුවා කියන තැනක මිනිස්සයා කියලා කියන්නේ අර කලින් අහපු විදිහටම රූපයේද පඨවි ආපෝ තේජෝ වායෝ හෝ වර්ණයේද මිනිස්සයා කියලා කියන්නේ නැහැ. එතකොට වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ධර්මතා ටිකද? නෑ මේ ටිකෙන් තොරව සත්‍යයක් හිටියා නෙමෙයිනේ. මේ ටික සත්‍යයක් නෙමෙයි. ඒකට අපිට පේනවා හටගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මතා ටිකක් ඇති තැනක අපි තමන්ගේ පැත්තේ පුද්ගල සංඥාව උපදව ගන්න ආකාරය. ඒකට මේ උපදව ගන්න පුද්ගල සංඥාව කවදාවත් භෞතික ධර්මතාවයන්ගේ පැවැත්මට අදාළ වෙන දෙයක් නෙමෙයි. එළියේ පවතින්නේ සත්පුද්ගල ආත්ම භාවයෙන් තොර හුදු ධර්මතා රාශියක් පමණයි. සුද්ධ ධම්මා පවත්තන්ති කිව්වේ ඒකයි. සුද්ධ වූ ධර්ම සම්පතියක් පමණයි. එය හේතු ඇති කල්ලි හටගන්න සහ හේතු නැති වෙනකොට නැති වෙනවා කියන දේ. එතකොට මෙන්න මේ විදිහේ ධර්මතාවයක් තමයි දුක්ඛේ ඥානං කියන තැන අවිද්‍යාව නැති වෙන තැනක උපදින්නේ. එතකොට ඒ තැනකදී අපිට දැන් අර කර්ම නිමිති ගැන හිතේ ඉන්න පුළුවන්ද? අපි කරපු කියපු දේවල් ස්කන්ධ ටික ගැන රැවටිලානේ අපි යම් කර්ම කළා නම් කළේ. එතකොට රැවටෙනකම නැති කළා නම් අද දැන් මේ කර්ම ගැන හිතන්න පුළුවන්. අද ඒ කර්ම ගැන හිතන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අවිද්‍යාව නැති කළොත් අවිද්‍යාව නැති කිරීම තුළ සංස්කාරයට ප්‍රවෘත්තියක් විදිහට ප්‍රත්‍යවීම නැති කරන්න පුළුවන්කම තියෙනවා. අවිද්‍යාව සංස්කාරයට ප්‍රවෘත්තියක් විදිහට ප්‍රත්‍යවීම නැති කරන්න පුළුවන්කම තියෙනවා.
එතකොට දැන් අපිට කරපු කියපු කර්ම ඕන තරම් හිතන්න පුළුවන්කම තියෙන්නේ අවිද්‍යාව සංස්කාරයට ප්‍රවෘත්තියක් විදිහට ප්‍රත්‍ය වෙන නිසා. ඒකේ පැවැත්ම හදලා තියෙනවා. ඔබට පුළුවන් ඒ පින පිනක් කරලා තවදුරටත් ඒ පින තහවුරු කරගන්න. පවක් කරලා පව තවදුරටත් තහවුරු කරගන්න ඔබට පුළුවන්කම තියෙනවා. ඒ කර්මයේහි පැවැත්ම කියන දේ विद्यमान කරනවා. ඒක තමයි පවත්තක් තිති කියලා කියන්නේ. එහි ප්‍රවෘත්තියට සංස්කාරයන්ගේ පැවැත්මට අවිද්‍යාව ප්‍රත්‍ය වෙනවා. සංස්කාරයන්ගේ පැවැත්ම කියන දේ සකස් කරලා දෙන්න. ඒ වගේම මේ පවත්තක් තිති කියන දේ වගේම දැන් උපාදක් තිති කියලා කිව්ව උපදවනවා කියන එක. එතකොට අවිද්‍යාව හේතුවෙන් කර්ම උපදවනවා. උපදවන ලද කර්ම පැවැත්වීම සඳහා පවත්තක් තිතියක් විදිහටත් අවිද්‍යාව උපස්තම්භක වෙනවා. දැන් ගහක් පැල කරනවා විතරක් නෙමෙයි ඒ ගහේ පැවැත්මටත් උපකාර වෙනවා. ඒකයි මේ කියන්නේ. ඒ කියන්නේ යම් බීජයක් වතුර නිසා තෙතමනේ නිසා පැල වුණා. එතකොට ඒ පැල වුණා විතරක් නෙමෙයි මොකද්ද වෙලා තියෙන්නේ? ඒ ගහේ පැවැත්මටත් ඒ ජලය නැවත උපකාර කරනවා. ඒකට අන්න ඒ වගේ දෙයක්. ඒකට ඒ වගේ අවිද්‍යාව සංස්කාරය උපදවනවා. උපදවල නතර වෙන්නේ නැහැ. එහි පැවැත්මටත් නැවත අවිද්‍යාව උපකාර කරනවා. ඉතින් යම් තාක් කාලයක අවිද්‍යාව අප්‍රහීන නම් අප්‍රහීන තාක් උපදිනවා කියන එක නතර වෙන්නේ නැහැ. මේ කර්ම නිමිති නැවත සකස් කරලා දෙන්න පුළුවන්කම තියෙනවා. පවත්තක් තිති. එතකොට මේ අවිද්‍යාව සංස්කාරයට පැවැත්මට උපකාර වෙනවා වගේම නිමිත්තක් තිති කියලා කියනවා. නිමිත්ත භූතා නිමිත්තක් ලෙස පැවැත්මට කාරණාව බවට පත් වෙනවා. අවිද්‍යාව තමයි නිමිත්ත. අපි සාමාන්‍යයෙන් නිමිති කියලා කියන්නේ මොනවද? අපි නිමිති කියලා කියන්නේ සලකුණු. මං නිමිති කියලා කියන්නේ මාර්ග සලකුණු කියන එක. ඒකට යම් නිමිති කියලා කියන සලකුණු කියන එක. ඒකට අවිද්‍යාව කියන දේ සංස්කාරයට නිමිත්තක් තිතියක් විදිහට ප්‍රත්‍ය වෙනවා. යම් තැනක අවිද්‍යාව තියෙනවා නම් ඒකම තමයි සලකුණ. එතන කර්ම සකස් කිරීමක් තියෙනවා කියන්නේ. යම් තැනක අවිද්‍යාව තියෙනවා නම් ඒකම තමයි සලකුණ. එතන අනිවාර්යයෙන්ම කර්ම සකස් කිරීමක් තියෙනවා කියන්නේ. ඒ නිසා අවිද්‍යා අනුසය හරි තියෙනවා නම් අනිවාර්යෙන් ප්‍රතිසන්දි වශයෙන් යනවම තමයි. අවිද්‍යාව එක පොඩ්ඩක් හරි තිබුණා. ප්‍රතිසන්දි වශයෙන් යනවම. ඒකයි අනාගාමී වෙලාවත් බේරෙන්න බැරුව තව එක තැනකට හරි ප්‍රතිසන්දි වශයෙන් යනවා. මොකද ඒක පොඩ්ඩක් හරි තිබුණත් කොච්චර දැනුමක් තිබුණත් අනිවාර්යෙන් ප්‍රතිසන්දි වශයෙන් යනවම තමයි. ඒ මුල එක චූටි සැවැන්න මුලක් තරම් තිබුණා. ඒ හොඳටම ප්‍රමාණවත්. ඒකයි නිමිත්තක් තිති කියලා කියනවා. එතකොට ඒක නිමිත්ත බවට පත් වෙලා ප්‍රතිසන්දිය සකස් කරනවා කියන දේ. ඊට පස්සේ ආයූහනක් තිති. ආයූහනක් තිති කියලා කියන්නේ ආයූහණය කියන්නේ රැස් කරනවා කියන එකට. ආයූහණය කියලා කියන්නේ කර්මාභියෝහණය කියලා කියන්නේ කර්මය ආයූහණය කරනවා. කර්මය එකතු කරගන්නවා. කර්මය රැස් කරගන්නවා කියන එකට. එතකොට ආයුහන බුතා තිතිති අත්ථෝ මේක රැස් කරගන්නවා කියන අර්ථයෙන් මේක ප්‍රත්‍ය වෙනවා. අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වෙනවා ආයුහනට්ඨිතියක් විදිහට. ආයුහනට්ඨිති කියලා කියන්නේ කර්මය රැස් කරගන්නවා. රැස් කරනවා කියලා කියන එක වර්ධවා ගන්න එපා. මේ රැස් කරනවා කියලා කියන්නේ මේ එකතු කරලා කොහේ හරි භාජනයක තැම්පත් කරලා තියනවා වගේ මේ හිතේ කොහේ හරි මේ ඩේටා එකක් විදිහට තැම්පත් කරලා තියනවා එහෙම නෙමෙයි. මේක නැවත බාහිර ඇති බවට නිමිත්තක් ලැබීම විතරයි කරන්නේ. නැවත ඕන වෙලාවක මානසිකාර ප්‍රත්‍යයෙන් ඒක උපදවන්න පුළුවන්කම තියෙනවා. ඒ තියෙන බවට අපේ මෝඩකම අපි දුරු කළා නැති ඕනම වෙලාවකදී අර ඇති බවට අරමුණු කරපු දේවල් අපිට සිහිපත් කරන්න පුළුවන්කම තියෙනවා. ඒකේ භයානකකම මොකද්ද? ඒක තියෙන තැනක් නෙමෙයි කියලා කියන්නේ මේ මොලේ කොහෙවත් තැම්පත් වෙලා එහෙම තියෙන එහෙම නෙමෙයි. ඇයි අපිට සමහර වෙලාවට පෙර ජීවිතේවත් සිහිපත් වෙන්න පුළුවන්කම තියෙනවානේ. දැන් අපි කියන්නේ පුනරුත්පත්තිය කියනවා කියලා තමයි පොඩි කාලේ වෙන ආශ්‍රව අඩු කාලෙදී. එයයි පුනරුත්පත්තිය කියනයි. මේ ජීවිතේ මොලේ මේ ජීවිතේට මොකුත් ඇවිල්ලා නෙමෙයිනේ. ඒකට කියන්නේ අර පුරුදු කරපු ගතිය එයාට තාම සිහිපත් වෙනකම තියෙනවා. හැබැයි භවයෙන් ප්‍රතිච්ඡන්න වෙනකොට, භවයෙන් වැහිලා යනකොට, මේ වර්තමාන භවයේ අරමුණු වලින් වැහිලා යනකොට මොකද වෙන්නේ? ඒක මතක නැතුව යන එකයි ලොකු වෙනකොට ඒක අමතක වෙන්නේ. එතකොට දැන් හිතට ප්‍රමාණයක් නැහැ. හිතට ප්‍රමාණයක් නැහැ. හිතට ප්‍රමාණ රූප නැති නිසා මොකද වෙන්නේ? ඒකට ඕන තැනකින් ඕන දෙයක් අරමුණු කරලා දකින්න පුළුවන්කම
තියෙනවා. ඒකට ගිය ජීවිතේද ඊට කලින් ජීවිතේද ඊටත් කලින් ජීවිතේද ඒවා අදාළම නැහැ. සමහරවිට කල්ප ගානකට කලින් කරපු දෙයක් වෙන්න පුළුවන් ප්‍රතිසන්දි වශයෙන් යන්න ඒක අරමුණු කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒකයි කර්මයේ තියෙන භයානකකම. අවිද්‍යාව ආයෝහනාර්ථයෙන් සංස්කාරයට ප්‍රත්‍යවීමෙහි තියෙන භයානකකම. අපි මේ ජීවිතයේ සම්පූර්ණ පින්කම් විතරක්ම කරලා තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. මරණාසන්න මොහොතේ මේ කය කියන දේ අතහැරෙනකොට මේ ඕලාරික කයෙන් අතහැරිලා ඊට පස්සේ මනසට පමණක් සීමා වෙනකොට ඇතැම් විට මේ ජීවිතේ නෙමේ අනන්ත සසරේ කරපු දෙයක් වුණා සිහිපත් වෙන්න පුළුවන්කම තියෙනවා. අනන්ත සසරේ කරපු එයක් ආත්ම ගානකට කලින් කරපු අකුසලයක් සිහිපත් වෙලා දුගතියට යන්න පුළුවන්කම තියෙනවා. සමහර වෙලාවට මේ ජීවිතේ පව් කරපු කෙනෙක් වෙන්නත් පුළුවන්. යම් කිසි ඉඩක් තියෙනවා යා සසරේ කරපු පිනක් සිහිපත් කරගෙන සුගතියට යන්න. එහෙම ඉඩක් නැතුව නෙමෙයි එහෙම ඉඩක් තියෙන. ඒකයි අපි අනියත සත්‍යය කියලා කියන්නේ. ඒ නිසා මේ මම පින්කම් කරලා තියෙනවා මම නම් නරක තැනකට යන්නේ නැහැ කියලා අපිට විනිශ්චය කරන්න බෑ. මොකද කර්මගත ජීවිතවල මොනතරම් ආයෝහණය කරලා තියෙනවද දන්නේ නැහැ. නිමිති ඉතුරු කරලා තියෙනවද දන්නේ නැහැ. විඥාණයට තියෙන මානසිකාර්ය කරන එක විතරයි. ඔක්කොම එතකොට දකින්න ඒක දැනගන්න පුළුවන්කම තියෙන. අද අපිට දැන් මේ දැකපු දේ හිතනවා වගේම එදාට ඒකත් හිතෙනවා. ඒකත් එතකොට උපදවලා දෙනවා විඳින්න පුළුවන් විදිහට. එතකොට මෙන්න මේ විදිහට ආයෝහන ත්‍රිති කියලා කියන්නේ අපි කරපු කර්ම රැස් කර ගැනීම අර්ථයෙන් ආයෝහනාර්ථයෙන් අපි පවත්වනවා. ඒකයි අපිට කුසල අකුසල ආනිජ්ජාදී දේවල් නැවත නැවත පවත්වන්න පුළුවන්කම තියෙන. අපි කරපු කියපු දේවල් ගැන අපිට හිතන්න පුළුවන්කම තියෙනවා. කාය වාක් මනෝ කර්ම පිළිබඳව අපි කරපු කියපු දේවල් ගැන අපි කල්පනා කරනවා හිතනවා. ඇයි? ආයෝහණය නිසා. ඒ දේවල් එකතු කර රැස් කරපු කම නිසා. රැස් කරලා මේ බඩු විදිහට ද්‍රව්‍යාත්මකව තියනවා කියන දේ නෙමෙයි. මම කලා කියන එක තියෙන නිසා තමන් කරපු දේ ගැන තමන්ට මානසිකාර්යය කරන්න පුළුවන්කම තිබිලා තියෙනවා. එතනින් එකක් මෙතෙන්ට මොකක්වත් එනවා එහෙම නෙමෙයි. හැබැයි ඒක සිහි කිරීමේ හැකියාව තියෙනවා. එතකොට මෙන්න මේ ආයෝහනාර්ථය යම් තැනක තියෙනවා නම් ඒ අවිද්‍යාව ආයෝහන ත්‍රිතියක් විදිහට කර්මයේහි පැවැත්මට උපකාර වෙලා තියෙනවා. ඒ නිසා මරණාසන්න මොහොතේදී ඔබ සමහර වෙලාවට ඉස්කෝලේ යන කාලේ පාසල් කාලේදී කරපු කර්මයක් වෙන්න පුළුවන් ඉදිරිපත් වෙන්න අරමුණු වෙන්න පුළුවන්කම තියෙනවා. ඇයි? ආයෝහණේ තියෙනවා. අවිද්‍යාව ආයෝහනාර්ථයෙන් ප්‍රත්‍යවීම නැති වුණොත් මේ කර්මයේ සිහිපත් වීමක් ආය කරන්න පුළුවන්කම නැහැ. ආයෝහන ලක්ෂණය නැති කළොත් එහෙම ආය කර්මයේ සිහිපත් කරනවා කියන එක වෙන්නේ නැහැ. ඊට පස්සේ ඊළඟ කාරණාව සංයෝගට්ඨිති. සංයෝගට්ඨිති කියලා කියන්නේ අවිජ්ජා සංඛාරේ උපාදේ සංයෝජේති නාම. අවිද්‍යාව සංස්කාරය උපදවනකොට සංස්කාරයන් පිළිබඳව සංයෝජනයේ භාවය ඇති කර ගන්නවා. සංයෝජනය කියලා කියන්නේ මොනවද? සංයෝජන කියලා කියන්නේ බැඳෙනවා කියන එක. බැඳෙන ස්වභාවය. අවිද්‍යාව සංස්කාරයන් උපදවනකොට ඒ ඉපදවීමේදී ඒ සංස්කාරයන් හා සමග බැඳෙනවා. කුසල් සිතක් ඉපදුනාට කුසල් සිතකට ගිහිල්ලා උපදින්නේ නැහැ. අකුසල් සිතක් තිබුණාට අකුසල් සිතකට ගිහිල්ලා උපදින්නේ නැහැ. මොකද්ද එතන උපදින්න ඕනේ? සංහාව නැමැති සංයෝජනයක් තියෙන්න ඕනේ. තෘෂ්ණාව නැමැති සංයෝජනේ නැතුව උපදින්නේ නැහැ. කර්මයට විතරක් ගිහිල්ලා උපදින්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒකයි අවිද්‍යාවට විතරක් සංස්කාර හදලා ගිහිල්ලා මේක පවතින්න පුළුවන් කමක් නැහැ. එතන තියෙනවනේ මොනවද? තණ්හා, උපාදාන, භව කියන ටික තියෙනවා. තණ්හාව නැත්තම් උපදින්නේ නැහැ. ඒ නිසා තමයි තණ්හාව ජන්නිකාවයි කියලා කියන්නේ. ඒ කියන්නේ තණ්හාව තමයි මව. තණ්හාව තමයි උපදවන්නේ. අවිද්‍යාව කියන්නේ හරියට පියා වගේ. එතකොට තණ්හාව ජනිකාව තණ්හාව තමයි උපදවන මව බවට පත්වන්නේ. එතකොට තණ්හාව නැතුව උපදිනවා කියන දේ වෙන්නේ නැහැ කවදාවත්. ඒ නිසා තමයි තෘෂ්ණා සංයෝජනේ තණ්හා සංයෝජනානං සන්ධාවතන්නේ. අවිජ්ජා නීවරණානං තණ්හා සංයෝජනානං සන්ධාවතං සංසරතං. අවිද්‍යාව නැමැති නීවරණයෙන් වැහිලා තෘෂ්ණා නැමැති සංයෝජනයෙන් බැඳිලා. අවිද්‍යාව නැමැති නීවරණයෙන් ඇත්ත වැහුවට පස්සේ මොකද වෙන්නේ? තෘෂ්ණාව නැමැති සංයෝජනයේ බැඳෙන්න අවශ්‍ය කර්මයේ උත්පාදනය කරනවා. සංස්කාරය උපදවනවා. ඒක පිනක් වෙන්න පුළුවන්, ඒක පවක් වෙන්න පුළුවන්. ඕනම කර්මයකට වෙන්නේ මොකද්ද? සංයෝජන ස්වභාවය. බැඳෙනවා. තණ්හා කරනවා. අකමැති දෙයටත් තණ්හා කරනවා. වර්ධවා ගන්න එපා. අකමැති දෙයටත් තණ්හා කරනවා. කොහොමද? ස්කන්ධ ටිකට තණ්හා කරනවා.
දැන් හිතන්නකෝ ඔබට මරණාසන්න මොහොතේදී සිහිපත් වෙන්න ඔබ අකමැති මිනිස්සෙක් වෙන්න පුළුවන්. අකමැති මිනිස්සෙක් වෙන්න පුළුවන්. අකමැති මිනිස්සෙක් ගැන ඔබ කරපු කියපු වැඩක් වෙන්න පුළුවන්. එතකොට දැන් මෙතන තණ්හාව කියන දේ දකින්න එපා. අපි මේ මිනිස්සයාට කැමති නැහැනේ මම මේ තණ්හාවක් නැති වුණාට ඉපදිනවා කියලා හිතන්න එපා. මොකද්ද මෙතන මේ තණ්හාව කියලා කියන්නේ? මේ පුද්ගලයෙකුට තියෙන ආසාවද තියනවද නැද්ද කියන එක නෙමෙයි මෙතන තණ්හාව කියලා කියන්නේ. අකමැති මිනිස්සයා කියලා කියන තැන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ සම්පතියක පැවැත්මක් නේ තියෙන්නේ. එතකොට තමන් කවුද? තමන් කියලා පුද්ගලයෙක් කියලා අපි ගන්න තැන තමන් කියන්නේ කවුද? අර අකමැති පුද්ගලයා මිනිස්සයා දැනගන්නවා කියන ඒ ස්කන්ධ ටිකටමනේ අපි තමන් කියලා කියන්නේ. අපි අකමැති මිනිස්සයා කියන එක ගැන අපි අමනාප සමක් තියෙන්න පුළුවන්. හැබැයි තමන් කියන ස්කන්ධ ටිකට කැමතිනේ නේ. තමන්ට කැමතිනේ කොටින්ම කියනවනම්. අනේ ස්කන්ධ ටිකට තණ්හා කරනවා. අකුසල සහගත ඒ ස්කන්ධ ටිකට තණ්හා කරනවා. ඒ ස්කන්ධ ටිකට තණ්හාවෙන් බැඳෙනකම නිසා තමයි යන්නේ. ස්කන්ධ ටිකට තණ්හාවෙන් බැඳෙන නිසා තමයි ප්‍රතිසන්දි වශයෙන් යන්නේ. ඒ තණ්හාවෙන් බැඳෙන්නේ නැත්නම් යන්නේ. පුඤ්ඤාභි සංඛාරයක් වෙන්න පුළුවන්, අපුඤ්ඤාභි සංඛාරයක් වෙන්න පුළුවන්, ආනිජ්ජාභි සංඛාරයක් වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම තණ්හාව යෙදෙන්නේ නැත්නම්, ලෝභය යෙදෙන්නේ නැත්නම් එතන උපදින්නේ නෑමයි. අනිවාර්යෙන් උපදිනවා කියලා කියන්නේ තණ්හාව යෙදෙනවම තමයි. ඒ කියන්නේ මේ කර්මයට අවිද්‍යාව ප්‍රත්‍ය වෙනවා කුමක් විදිහටද? සංයෝගට්ඨිතියක් විදිහට. බැඳීමක් විදිහට සංයෝගට්ඨිතියක් විදිහට ප්‍රත්‍ය වෙනවා. එතකොට අවිද්‍යාව සංස්කාරයන්ට හැම වෙලාවකදීම තණ්හාව සකස් කරලා දෙනවා. මොකක් කරන්න පුළුවන් නේද? විඥාණය තව තැනකට ප්‍රතිසන්දි වශයෙන් දැස ගන්න. අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වෙනවා, විඥාණය තව තැනකට ප්‍රතිසන්දි වශයෙන් දැස ගන්න. ඒ නිසා තමයි කරන කියන හොඳ නරක අනුව ප්‍රතිසන්දි විපාක කරා යන්න පුළුවන්කම අපිට තියෙන්නේ. ඊට පස්සේ පලිබෝධට්ඨිතිත. එතකොට සංයෝගට්ඨිති කියලා කිව්වා වගේ පලිබෝධට්ඨිති. අවිද්‍යාව සංස්කාර ධර්මයන්ට ප්‍රත්‍ය වෙනවා පලිබෝධට්ඨිතියක් විදිහට. පලිබෝධට්ඨිති කියලා කියන්නේ මොකද්ද? දැන් පලිබෝධ කියන එක අපි වචනේ දන්නවා මොකද්ද පලිබෝධ කියන්නේ කියලා. අපි සාමාන්‍යයෙන් භාවිත කරනවා පලිබෝධ නාශක පාවිච්චි කරනවා. ඒකට පලිබෝධ කියලා කියන්නේ අපි යම් කිසි විදිහකින් ඒ අපිට අවශ්‍ය විදිහට ඒ දේ තබා ගන්නට නොහැක අපිට එන උවදුරු කියලා අපි කියනවා පලිබෝධය කියන එකට. එතකොට මොකද්ද මේ පලිබෝධට්ඨිති කියලා කියන්නේ මෙතනදී? එතකොට යස්මා අවිජ්ජාව සංඛාරේ උපාදේ මානා උපාදාය පවත්‍යාච මූල කාරණට්ඨේන. එතකොට මෙතනදී මේ පලිබෝධට්ඨිති කියලා කියන්නේ සංඛාරයේ පවත්තේ මානා පවත්තියම් පලිබුජ්ජති කියලා කියනවා. සංඛාරයේ පවත්තමානා පවත්තියම් පලිබුජ්ජති. සංස්කාරයන් පවත්වමින් ප්‍රවෘත්තියට බාධා පමුණවන. දැන් පලිබෝධයක තියෙන ස්වභාවය මොකද්ද? ප්‍රධාන දෙයට බාධා පමුණවීමනේ එක කරන්නේ. එතකොට මේ පලිබුජ්ජති කියලා කියන්නේ මේ ඒකට බාධා පමුණවනවා කියන එක. එතකොට මේ සංඛාරයේ පවත්තේ මානා පවත්තියම් පලිබුජ්ජති කියලා කියන සංස්කාර ධර්මයන් පවත්වමින් ප්‍රවෘත්තියට බාධා පමුණවනවා. ප්‍රවෘත්තියට බාධා පමුණවනවා. ප්‍රවෘත්තිය මොකක්ද? ප්‍රවෘත්තිය කියලා කියන්නේ පින්නතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන භූතය ඌ පරිදි ස්වභාවය කියලා. ලෝකේ ඌ පරිදි ස්වභාවය තියෙනවා. ඌ පරිදි ස්වභාවය මොකක්ද? ඇහැට පේන්නේ මොකද්ද? වර්ණ සතහන් මාත්‍රයක්. ඇහැට පේන්නේ වර්ණ සතහන් මාත්‍රයක්. ඒ ඇහැට පේන වර්ණ සතහන් මාත්‍රය ඒ මොහොතේ හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා. ඒකනේ රූපේ ස්වභාවය. ඇහි ස්වභාවය මොකද්ද? ඒ වර්ණ සතහන ගෝචර කරගත්ත ඒක ඉතුරු නැතුව නැති වෙලා යනවා. එතකොට හිතේ ස්වභාවය, චක්කු විඥානයේ ස්වභාවය මොකද්ද? හටගත්ත හේතු ධර්මතා නිරුද්ධ වෙනවා නම් චක්කු විඥානයේ නිත්‍ය වෙන්න පුළුවන් කමක් නැහැ. ඒකත් හටගෙන ඉතුරු නැතුව වැය වෙලා යනවා. මේ ධර්මය හේතු ටික නිසා හටගත්තා. හේතු නැති වෙනකොට නැති වෙලා ගියා. ඕක තමයි ප්‍රවෘත්තිය කියලා කියන්නේ. ඇත්තටම වෙන දේ තමයි යෝක. ඒ කියන්නේ දැන් මේක ටිකක් වෙනස් කතාවක්. වෙනස් කතාවක් කියන්නේ මේ අහලා පුරුදු අය නම් ගොඩක් වෙලාවට මේ කාරණාව දන්නවා. නමුත් අපි ආධුනිකයත් ඉන්න නිසා මේක තවදුරටත් මේ පැහැදිලි කරන්නේ. දැන් ප්‍රවෘත්තිය කියලා කියනකොට ඒ කියන්නේ මේ ප්‍රකෘති අවස්ථාව කියන එක. ප්‍රකෘති අවස්ථාව කියන්නේ ඇත්තටම සිදුවන දේ. ඇත්තටම සිදුවන දේ. ඔයගොල්ලන්ට බෑ ඇත්තටම ඇහෙන් දකින්න අම්මා කියන එක ඇහෙන් දකින්න බෑ.
අම්මා කියලා ආදරණීය අම්මා කියන ආදරණීයකම අම්මාකම ඇහෙන් දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. ආදරණීය දරුවා කියලා දරුකම ආදරණීයකම ඇහෙන් දකින්න පුළුවන් කමක් නෑ. ඔයගොල්ලන්ට ඇහැට දකින්න පුළුවන් මොකක්ද? ඇහැට දකින්න පුළුවන්කම තියෙන්නේ වර්ණ සටහනක් විතරයි. වර්ණ සටහනක් කියන්නේ පාට ටිකක්. බුදුරජාණන් වහන්සේ ඒකට පාවිච්චි කරනවා වන්න නිභා කියලා වචනයක්. වන්න නිභාවක්. අපි අපේ වචනෙන් කිව්වොත් මේ බාහිර වස්තුවකට පතිත වෙලා එන පරාවර්තිත ආලෝකයක්. පැහැ සටහනක් තමයි ඇහැට පතිත වෙන්නේ. එතකොට මෙන්න මේ වන්න නිභාව මේ පැහැ සටහන කියන එක ඔබ ළඟට අරගෙන එනවද ওই පාට ටික ඇවිල්ලා කියනවද මේ මම අම්මයි කියලා? ඇහැට ඇවිල්ලා පාට ටික කියන්නේ නැහැ. පාට ටික කියන්නේ මම දරුවා කියලා. එතකොට ඇත්තටම පේන්නේ මොකක්ද? පේන්නේ පාට ටික. ඇහි තියෙන උපවත් බවට චක්කු ප්‍රසාදයේ තියෙන උපවත් බවට කරන්න පුළුවන්කම තියෙන්නේ අර පාට ටික ඇහැට ගෝචර කරගන්න දේ කරන්න විතරයි. වර්ණ සතහන ඇහැට වැටෙනවා. එච්චරයි පුළුවන්. එතකොට මේ වර්ණ සතහන ඒ පාට ටික ඇහැට වැටුණාට පස්සේ එතන තියෙන චක්කු විඥාන හිතෙන් දැනගන්නේ මොකක්ද? දැනගන්නේ ඇහැට ආපු වර්ණ රූපේ විතරයි. ඇහැට ආපු පාට ටික වර්ණ රූපය ගැන දැනගන්නවා. පාට ටික ගැන දැනගන්නවා. ඊට පස්සේ මනසින් කල්පනා කරලා අපි හිතින් කර්ම විඥානයන්ගෙන් අපි ඒ වෙනකොට හිතේ ආශ්‍රව එකතු කරලා තියෙනවා නම් ආශ්‍රව කියලා කියන්නේ බොහෝ කල් සිට පවත්වන කෙලෙස් පුරුදු කරපු කෙලෙස්. එතකොට අපි ඒ ආශ්‍රවයන් පුරුදු කරපු දේවල් ටික තියෙනවා නම් උපාදාන වශයෙන් තණ්හා උපාදාන විදිහට අල්ලගත්ත දේවල් තියෙනවා නම් අන්න අපි ආදරණීය අම්මා ආදරණීය දරුවා නැතිනම් වටිනා දේවල් කියලා අපි උපදව ගන්න තැන. ඒක උපදව ගන්නේ කොහෙන්ද? ඒක උපදව ගන්නේ තමන්ගේ මනස පැත්තෙන්. තමන්ගේ මනස පැත්තෙන්. එතකොට තමන්ගේ මනස පැත්තෙන් උපදව ගන්නකොට තමන්ට මොකද වෙන්නේ? අර ප්‍රවෘත්තිය වැහෙනවා. ප්‍රවෘත්තිය වැහෙනවා. ඇහැට ආවේ වර්ණ රූපයක්, වර්ණ රූපය හටගෙන නැති වෙනවා කියන එක වැහෙනවා. ඔබට පේන්නේ මොකද්ද? පේන්නේ ඊයේ පෙරේද අවුරුදු ගානක ඉඳලා එකට ඉන්න අම්මා ඉන්නවා, දරුවා ඉන්නවා, වටින දේවල් තියෙනවා. ඕක තමයි පේන්නේ. ඇත්තටම උනේ මොකක්ද? ඒ ටික ඔබ හිතින් දැනගත්තා. සංකල්පමය වශයෙන් දැනගත්තා. දැක්කේ ඒක නෙමෙයි. දැක්කේ වර්ණ රූපයක්. ඔබ දැනගත්තා. හැබැයි අපි හිතනවා දැනගත්තේ දකින්න දේ කියලා. දැනගත්තේ දකින්න දේ කියලා. නෑ දකින්න දේ අරඹය ඔබ දෙයක් උත්පාදනය කරලා සකස් කරලා පිළියෙල කරලා දැනගත්තා. එතකොට දැන් මෙන්න මේ දේ නිසා ප්‍රകൃතිය හැම වෙලාවකදීම පලිබෝධ ප්‍රകൃතිය වහලා දානවා. ප්‍රകൃතිය බාධනය කරනවා. ප්‍රകൃතිය වහනවා. ප්‍රകൃති මට්ටම වැහුවට පස්සේ මොකද්ද වෙන්නේ? ප්‍රകൃති මට්ටම වහලා දැම්මට පස්සේ එයාට යථාර්ථය පේන්නේ නැහැ. ප්‍රകൃතිය වැහුනහම එයාට යථාර්ථය පේන්නේ නැහැ. එතකොට එයාට පේන්නේ අර සංකල්පමය වශයෙන් සකස් කරගත්ත දේ විතරයි. එතකොට අවිද්‍යාව තණ්හාවට මේ කර්මයට ප්‍රත්‍ය වෙනවා කියලා කියනකොට සංස්කාරයන්ට ප්‍රත්‍ය වෙනවා කියලා කියනකොට ඒ ප්‍රත්‍යවීම සිදු කරනු ලබන්නේ පලිබෝධට්ඨිතියක් විදිහට. පලිබෝධට්ඨිතියක් විදිහට කියලා කියන්නේ අවිද්‍යාවෙන් අර ඇත්තටම වෙන සිදුවීම වහලා වැරදි දෙයක් තුල පෙන්වීම කියන දේ सिद्ध කරනවා. ඒක තමයි පලිබෝධත්වෝ කියලා කියන්නේ. පලිබෝධාර්ථයක් මෙතන සිද්ධ වෙනවා කියලා කියන්නේ. එතකොට මේ පලිබෝධාර්ථයක මේක ක්‍රියාත්මක වෙනකොට පලිබෝධාර්ථයක මේක වැඩ කරනකොට එතනදී සම්පූර්ණම සත්‍ය යථාර්ථය භූතය ඌ පරිදි දේ වැහිලා යනවා. එතකොට අපිට ස්කන්ධ ටිකක හට ගැනීම සහ වැයවීම පේන්නේ නෑ. අපිට පේන්නේ අම්මම ඉන්නවා දරුවම ඉන්නවා මේ විදිහට තමයි පේන්නේ. එතකොට මේ පේන්නේ කොතනද? දරුවා නොවුණු රූපයක් ඇහැට පේන තැනක. දැන් එකම රූපේ පේනකොට එක එක්කෙනාට එක එක නිමිතිනේ ඇති වෙන්නේ. දැන් මල ගෙදරකට ඔයගොල්ලෝ කවුරුත් ගිහිල්ලා තියෙන කෙනෙක් මරුණාම එයාත් එක්ක ළඟම ඇසුරු කරපු අයට ටිකක් දුරින් ඇසුරු කරපු අයට ඊටත් වඩා දුරින් ඇසුරු කරපු අයට සහ කිසිවක් නොදන්න අය කියන මේ අයට දුක ඇති වෙන්නේ එකම විදිහටද? නෑ, දුක ඇති වෙන්නේ විවිධ ස්වරූපෙන්. ඇයි දුක ඇති වෙන්නේ විවිධ ස්වරූපෙන් වෙන්නේ? ඇහැට රූපේ වර්ණ රූපේ එකම විදිහට පෙනුණාත් එයාට දුක ඇති කරන්නේ මොකද්ද? දුක ඇති කරන්නේ අර පිළිබඳව ඒ අය තමන්ගේ සංකල්පනාවසෙන් ඇති කරගත්ත බැඳීමට අනුරූපීව. ඇහැට රූපේ පේනවා. එහෙනම් පේන දේ නිසා නෙමෙයි ඔය දුක ආවේ. මරුණා කියලා අපිට ওই රූපේ පේන එක නිසා නෙමෙයි දුක ආවේ. පේන එක නිසා දුක එනවා නම් හැමෝටම දුක ගලාගෙන එන්න ඕනේ. හැබැයි එහෙම වෙන්නේ
නෑ. එහෙනම් දුක එන්නේ මොකක් නිසාද? අර එක තුල අපිට ආශ්‍රවයන්ගෙන් අරක ඇසුරු කරන්න පුළුවන් නම්, උපාදානයන්ගෙන් ඇසුරු කරන්න පුළුවන් නම් අර පේන රූපය ගැන අපි කල්පනා කරනවා. මෙච්චර කල් හොඳට හිටපු කෙනා, මෙච්චර ආදරෙන් හිටපු කෙනා, මෙච්චර ඇසුරු කරපු කෙනා කියලා හිතන කෙනාට ඒ හිතන්න පුළුවන් ප්‍රමාණය වැඩි වෙන මට්ටමට දුක වැඩි වෙනවා. ආශ්‍රව ප්‍රමාණය උපාදානයෙන් ගත්ත ප්‍රමාණය අඩු වෙනකොට එයාට දුක අඩු වෙලා තියෙනවා. එයා ඒ මරුණු කෙනා පිළිබඳව එයාට ආශ්‍රව උපාදාන වශයෙන් ඇසුරු කරන්නේ නැතුව ආධුනිකවම අලුතෙන්ම ගිහිල්ලා දැකපු මිනිස්සෙකුට කිසිම දුකක් නැතුව එයා ඉන්නවා. එතකොට දැන් මරණය කියලා අපිට රූපයක් පැත්තේ පෙනෙන දේ නෙමෙයි දුක ගේන්නේ. දුක ගේන්නේ මොකද්ද? සංකල්පනාව පැත්තෙන් තමයි උපද්ද ගන්න විදිහ අනුව. එතකොට අපිට පේනවා ප්‍රകൃතිය කියන ධර්මය කාටත් පොදු සාධාරණයි. අර හිතේ ආදරණීයයි කියලා හොඳින් සකස් කරගත්ත කෙනාටත් එහෙම නැති කෙනාටත් ඇහැට පේන වර්ණ රූපය කියන එක ප්‍රകൃතිය විදිහට සාධාරණයි. හැබැයි ලෝකයේ අසුරු කරන්නේ අර ප්‍රകൃතිය කියන තැනින් නෙමෙයි. ඒ ප්‍රകൃතිය බාධනය කරලා ප්‍රകൃතිය වහලා අපි හැම වෙලාවකදීම ඇසුරු කරන්නේ කොතනින්ද? ඇසුරු කරන්නේ තණ්හා උපාදාන ආදී දේවල් තුලින්. අන්න ඒ නිසා තමයි අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේ පලිබෝධක් පිටියක් විදිහට. ප්‍රകൃතිය වහලා දානවා. පලිබෝධාර්ථයකින්. එහෙනම් අද අපි කරන්න ඕනේ මොකද්ද? පලිබෝධනාශක පාවිච්චි කරන්න ඕනේ. ඒ කියන්නේ මේ පලිබෝධත්‍ත්‍ය අපි අයින් කරන්නට ඕනේ. පලිබෝධත්‍ත්‍ය අවිද්‍යාව සංස්කාරයන්ට පලිබෝධත්‍ත්‍යයක් විදිහට ප්‍රත්‍ය වෙනවා කියන එක අපි නතර කරන්නට ඕනේ. ඒ නිසා අපි ප්‍රകൃතිය දැකීම කියන දේ උපදව ගත්තොත් සංස්කාරයන්ට පැවැත්මක් නැහැ. එනිසා මේ පලිබෝධත්‍ත්‍ය කියන වචනයට අර්ථ දෙනකොට කියනවා මාර්ගඵල නොපෙන්නනකම, මාර්ගඵල පෙන්වීම බාධනය කරනකම කියලා කියනවා. ඒ ප්‍රകൃතිය දැක්කොත් ඒකම තමයි යාට යථා තත්ත්වය අවබෝධ කරගෙන ලෝකෙන් මිදීම කියලා කතා කරන්නේ. ප්‍රകൃතිය නොදැකීම කියන දේම තමයි අවිද්‍යාව බවට පත්වන්නේ. ඒ නිසා අවිද්‍යාව කියන දේ ඇත්ත වහලා බොරුව පෙන්නන කමින් යුක්තයි. අන්නේ අවිද්‍යාවේ තියෙන ඇත්ත වහනවා කියන කම තමයි පලිබෝධත්‍ත්‍ය කියලා කියන්නේ. එතකොට අපි නිකන් අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා කිව්වට අවිද්‍යාව නිකම්ම සංස්කාරයට ප්‍රත්‍ය වෙලා නෙමෙයි. මෙන්න මේ පලිබෝධත්‍ත්‍යයක් විදිහට අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වෙලා තියෙනවා. සංයෝගත්‍ත්‍යයක් විදිහට වගේම පලිබෝධත්‍ත්‍යයක් විදිහට අවිද්‍යාව සංස්කාරයන්ට ප්‍රත්‍ය වීම කියන දේ සිද්ධ කරනවා. ඒ වගේම සමුදයත්‍ත්‍ය. එතකොට මේ අවිද්‍යාව සංස්කාරයන්ට ප්‍රත්‍ය වෙනවා සමුදයත්‍ත්‍යයක් විදිහට. සමුදයත්‍ත්‍ය. සමුදය කියලා කියන්නේ දැන් අපි දන්නවා දුක්ඛ සමුදය. දුක උපදවනවා කියන දේ, දුක හට සකස් කරනවා කියන දේ. ඒකෝ දැන් ඉපදවීම කියන එක ගැන අපි කතා කළා. කොතනින්ද අපි ඉපදවීම කියන එක කතා කළේ? උප්පාදත්‍ත්‍ය කියන එකෙන් කතා කළා. අවිද්‍යාව සංස්කාරය උපදවන උප්පාදත්‍ත්‍ය. දැන් මෙතනදී කතා කරනවා අපි මොකද්ද? සමුදයත්‍ත්‍ය කියලා එක. මෙතනදී කතා කරනවා සමුදයත්‍ත්‍ය. මොකද්ද මේ සමුදයත්‍ත්‍ය කියලා කියන්නේ? සමුදයත්‍ත්‍ය කියලා කියන්නේ අවිද්‍යාව සංකාරයේ උත්පාදේමාන උපාදාය පවත්‍යාගේ මූල කාරණා තේන සමුදය වෙනවා. එතකොට මේ අවිද්‍යාව හැම වෙලාවකදීම සංස්කාරයන්ට ඉපදවීම සඳහා මූල කාරණාව බවට පත් වෙනවා. අපි ඒක ගැන තමයි ගොඩක් වෙලාවට උපාදත්‍ත්‍ය තුළ කතා කරන්නේ. එතකොට අවිද්‍යාව සංස්කාරයේ උපදවනවා. ඒක තමයි සමුදය කරනවා කියලා කිව්වේ. ඇත්ත නොදන්නා කම නිසා පුඤ්ඤ අපුඤ්ඤ අනෙජ්ජ ආදී වශයෙන් සංස්කාර ධර්මයේ උපදවනවා. ඒ උපදවනවා විතරක් නෙමෙයි ප්‍රවෘත්තියටත් ඒක ප්‍රත්‍ය වෙනවා. ප්‍රවෘත්තියටත් ඒක ප්‍රත්‍ය වෙනවා. මෙන්න මේක බොහොම වැදගත් කාරණාවක්. මේ සමුදයත්‍ත්‍ය කියන එක තුළ අපිට කතා කරන්නට පුළුවන් වපසරියක් තියෙනවා. මොකද මේ සමුදයත්‍ත්‍ය කියලා කියන්නේ අවිද්‍යාව සංස්කාරය උපදවනකොට කොහොමද සංස්කාරය උපදවන්නේ? සංස්කාරය නිකන් ඉපදුවේ නැහැනේ. අවිද්‍යාව සංස්කාරය නිකන් ඉපදුවේ නැහැ. අවිද්‍යාව සංස්කාරය ඉපදවන්න හේතු උනේ යම්කිසි විදිහකට සංස්කාරයන්ට පැවැත්මක් තියෙන්න ඕනේ. පවතින භූමියක් තියෙන්න ඕනේ. පවතින භූමියක් තියෙන්න ඕනේ. මොකද්ද සංස්කාරයන්ගේ පැවැත්මට භූමිය උනේ? යම්කිසි විපාක ධර්මතා ටිකක් තිබුණා. විපාක ධර්මතා ටික ගැනනේ ඇත්ත ඇති හැටියට දැක්කේ නැත්තේ. මේක බොහොම සියුම් කාරණාවක්. ඔබ තේරුම් ගන්නට උත්සාහවත් වෙන්න. දැන් මම මේක ටිකක්
මේ විදිහට පැහැදිලි කරන්නම්කෝ. දැන් අපි මේ ජීවිතේ ඉපදුනා කියලා කියන්නේ මොකද්ද? විඥානයේ මව කුසකට ප්‍රතිසන්දි වශයෙන් දැසගත්තා. ඊට පස්සේ අපිට තියනවාද විපාක සංතතිය විදිහට විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා මේ විපාක ධර්මතා ටික. ඒ ටික පිළිබඳව මම හිතනවා සමස්තයක් විදිහට මේ පින්තුන් අහන නිසා ඒක අවබෝධයක් ඇති. අපි අද විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන මේ ධර්මතා ටික කර්ම නැහැ, කෙලෙස් නැහැ, හුදු විපාක ධර්මතා ටික. විපාක ධර්මතා ටික. එතකොට මෙන්න මේ ධර්මතා ටික තියෙන තැනක අවිද්‍යාව නිසා චතුරාර්ය සත්‍ය ධර්මය නොදන්නාකම නිසා මේ ධර්මතා ටික ඇත්ත ඇති හැටියට දැක්කේ නැහැ, දකින්න නැතිකම නිසා තමයි අපි සංස්කාරයන් සකස් කරගන්නේ. මේ ටිකේ ඇත්ත නොදන්නකම නිසා තමයි අපි ඇත්ත ඇති හැටියට නොදන්නා කමින් මේ සංස්කාරය සකස් කරගන්නේ. දැන් අපි ඇහැට පේන රූපේ, කනට ඇහෙන ශබ්දේ, මේ ආයතන ටිකේ ඇත්ත දැක්කනම්, ඒ කියන්නේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ටිකේ ඇත්ත දැක්කනම් අපිට එළියේ දකින්න සත්වය පුද්ගලයෝ හම්බ වෙන්නේ නැහනේ. අපිට හම්බෙන්නේ මොකද්ද? හේතු නිසා හටගත්තු ධර්මතා ටිකක් සහ හටගෙන නිරුද්ධුන ධර්මතා ටිකක්. එහෙනම් කර්ම සකස් කරගන්න ඕනේ සත්පුද්ගල බවක් නැහැ. මේ ටිකේ ඇත්ත දැක්කනම් ඒක නැහැ. එතකොට අපිට පේනවා මේ ටිකේ ඇත්ත දැක්කේ නැහැ. මේ ටිකේ ඇත්ත දැක්කේ නැහැ. දැක්කේ නැතිකම නිසා තමයි අද අපි පින්පව් කර්ම සිද්ධ කරන්නේ. එතකොට දැන් මේ ජීවිතේට මේ විදිහට ආවේයයි ප්‍රතිසන්දි වශයෙන් ආවේයයි. ප්‍රතිසන්දි වශයෙන් ආවේ අතීතෙදිත් මේ විදිහටම අවිද්‍යා සංස්කාර කියන මේ ධර්මතා ටික තිබ්බහින්දනේ. එතන තිබුණ විපාක ස්කන්ධ ටිකක් පිළිබඳව ඇත්ත නොදන්නා කමින් එතන කර්ම සිද්ධ කරගත්ත නිසා තමයි විපාක විදිහට මෙතනට ආවේ. පුඤ්ඤාභි සංස්කාර පින් සිද්ධ කරගෙන පින් රැස් කරගෙන තිබ්බ නිසා තමයි මෙතනට මේ ප්‍රතිසන්දි වශයෙන් ආවේ. එතකොට දැන් ඒ අවිද්‍යාව අද මේ පුඤ්ඤාභි සංස්කාරය හෝ අපුඤ්ඤාභි සංස්කාරය හෝ කරන තැනට ප්‍රත්‍යවීම කරනවා. මොකක් කරන්නද? අර විපාක ටික හදලා විපාක ධර්මතා ටික උපදවලා තියනවා. ඒ අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍යවීම තුලින් අද අවිද්‍යාව සංස්කාරයන් උපදවගෙන මේක යන්න. දැන් අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වෙන එක පටිච්ච සමුප්පාදේ තැන් දෙකක තියෙනවා. පටිච්ච සමුප්පාදේ තැන් දෙකක තියෙනවා. කොතනද? අවිද්‍යාපච්චය සංඛාරා කියලා අපි කතා කරනවානේ. ඒ තමයි පළවෙනි තැන. අවිද්‍යාපච්චය සංඛාරා. එතකොට අපි උතන ওই වචන දෙක විතරක් කතා කළාට ඔබට වචන විදිහට මතක නැතිනම් නිකන් හරි මතක තියාගන්න. අවිද්‍යා සංඛාර මතකයිනේ පළවෙනි දෙකනේ. එතකොට අවිද්‍යාව සංස්කාරයට විතරක් නිසා උපදින්නේ නැහැ කියලා අපි කිව්වා. එතන ඒ දෙනා මොනවද? තණ්හා, උපාදාන, භව කියලා තව ටිකක් කියදෙනවා. ඒ තමයි අතීත හේතු ටික. මේ ජීවිතේට ප්‍රතිසන්දි වශයෙන් එන්න කලින් තිබුණ අවිද්‍යා සංඛාර කියන ටිකේ තිබුණ තණ්හා, උපාදාන, භව කියන මේ හේතු ටිකත් එක්ක තමයි මේ ප්‍රතිසන්දි වශයෙන් ආවේ. මේ එතකොට එතන අවිද්‍යා සංඛාර කියන එක කියන පළවෙනි තැන තමයි අවිද්‍යාපච්චය සංඛාරා කියලා අපි කියන පළවෙනිම තැන. ඊට පස්සේ වර්තමාන විපාක පහ. මොනවද වර්තමාන ඵල පංචකය? විඥාන, නාම රූප, සලආයතන, පස්ස වේදනා කියන ටික වර්තමාන විපාක පංචකය. වර්තමානයේ ආපහු තියෙනවා හේතු පහක්. හේතු පහක් ගන්න. එතන තමයි දෙවෙනි තැන අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වෙන්නේ. මොකද වර්තමානයේ තියෙන විපාක මේ හේතු පහ. අපි අද අංග 12ක පටිච්චසමුප්පාදේ නම් කතා කරන්නේ වේදනාපච්චය තණ්හා කියලානේ. අන්න එතෙන්ටම එකතු වෙනවා. නිකම්ම තණ්හා කරන්නේ නැහැ අපි. නිකම්ම කඩාගෙන වැටුණා වගේ වේදනාවක් ඇති වෙච්ච ගමන් තණ්හා වෙනවා කියලා එකක් වෙන්නේ නැහැ. වේදනාපච්චය තණ්හා කියන එක නිකම්ම තණ්හා වෙන්නේ නැහැ. වේදනාව ගැන ඇත්ත නොදන්නාකම නිසා තමයි තණ්හාව උපදින්නේ. එහෙනම් අවිද්‍යාව එතනදී ප්‍රත්‍ය වෙනවා. එතකොට තණ්හාව උපදින්නේ අවිද්‍යාවෙන් කර්ම රැස් කර ගැනීමක් කළා. එතකොට එතන අපි තණ්හා උපාදාන භව කියලා තුනක් විතරක් කතා කළාට එතන හේතු පහක් තියෙනවා. මොනවාද හේතු පහ? අවිද්‍යා, සංඛාර, තණ්හා, උපාදාන භව. අතීත හේතු ටික වගේම වර්තමාන හේතු ටික තමයි අවිද්‍යා, සංඛාර, තණ්හා, උපාදාන භව කියන ටික. ඔය ටික නිසා තමයි අනාගතේට නැවත විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන නැවත විපාක සංතතියක් හදලා දෙන්නේ. ඔය වර්තමානයේ තියෙන ඔය හේතු ටික නිසා. එතකොට
දැන් අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වෙනවා කියලා කියනකොට පින්නතුනේ අපිට සිද්ධ වෙන ඔය තැන් දෙක ගැනම කතා කරන්න. අපිට සිද්ධ වෙනවා ඔය තැන් දෙක ගැනම කතා කරන්න. ඒකයි සමුදයක් තිති කියන එකෙන් අපි කතා කරන්නේ. සමුදයක් තිති කියනකොට එතකොට අවිද්‍යාව සංස්කාරයන් උපදවමින් සංස්කාරයන්ට සමුදය වීම කරනවා. අවිද්‍යාව සංස්කාරයන් උපදවමින් මේක කරනවා. ඊට පස්සේ පවත්‍යාච මූල කාරණට්ටේ ප්‍රවෘත්තියට මූල කාරණේ. ප්‍රවෘත්තිය කියලා කිව්වේ මොකද්ද? අපි ඉස්සෙල්ලා කිව්වා පවත්තටි. දැන් ප්‍රවෘත්තිය කියනකොට මේ විපාක ස්කන්ධ ධර්මතා ටිකක් තමයි ප්‍රകൃතියෙන්ම පවතින ස්වභාවය කියලා. අන්න ඒ ටිකට මූල කාරණේ බවට පත් වෙනවා. මොකද්ද මූල කාරණේ බවට පත් වෙන්නේ? අර අතීත අවිද්‍යා සංඛාර කියන දෙක මූල කාරණේ නිසා තමයි අද විඥාන නාම රූප සලආයතන කියන මේ විපාක ටික ලැබෙන්නේ. දැන් මොහොතක් පාසා ඇසේ ප්‍රසාද රූප උපදවමින් මේ විඥානයේ මේ කය ඇසුරු කරමින් පවතින්නේ මේ ප්‍රතිසන්දි වශයෙන් ආපු නිසා. එතකොට මේක මරණාසන්න තැන දක්වාම කියන්නේ මේ භවයේ සිඳන තැන ජීවිතේන්ද්‍රිය සිඳන තැන දක්වාම මේක මේ විදිහට නැවත උපදවනවනේ. ඇයි උපදවන්නේ? අර අතීත හේතු ටික නිසා මේකට මේ විඥානයේ මෞකසකට ප්‍රතිසන්දි වශයෙන් දැසගත්තා. එතකොට අද මේ නැවත මේ ප්‍රසාද රූප සකස් කරමින් මේ ප්‍රවෘත්තිය හදන්න මූල කාරණේ බවට පත්ුනේ මොකද්ද? ඒ මූල කාරණේ බවට පත්ුනේ අවිද්‍යාව සහ සංස්කාරයමයි. එතකොට මේ මූල කාරණේ බවට අවිද්‍යාව සහ සංස්කාරයේ පත් වෙමින් තමයි සමුදයක් තිතියක් බවට පත්ුනේ. ඒ වගේම අද දවසේදී අවිද්‍යාව නිසා මේ විපාක ධර්මයේ ඇත්ත නොදන්නාකම නිසා සංස්කාරය නැවත උපදවනවා. අවිද්‍යාව ඍජුවමත් සංස්කාරයේ උපදවමින් ප්‍රත්‍ය වෙනවා. ඒ වගේම මේ සංස්කාරයේ ඉපදවීම සඳහා මේ ප්‍රകൃතියට මූල කාරණේ වීමෙනුත් අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වෙනවා. ඒතකොට මේ සමුදයක් තිති කියන එක ටිකක් අපිට ඊට වඩා ගැඹුරින් අපිට සාකච්ඡා කරන්නට තියෙන කාරණාවක් ඒක. සාමාන්‍ය වශයෙන් තේරුම් ගන්න මේ දෙපැත්තකින් ප්‍රත්‍ය වෙනවා. පටිච්චසමුප්පාදේ අවිජ්ජා පත්‍ය සංඛාරා කියන කොටත් එතනක් ප්‍රත්‍ය වෙනවා. වේදනා පත්‍ය තණ්හා කියන තැන වේදනා ප්‍රත්‍ය නිකම්ම තණ්හාව ඇති වෙන්නේ නැහැ. එතනත් අවිජ්ජා සංඛාරය යෙදිලා තමයි තණ්හාව ඇති වෙන්නේ. ඔය තැන් දෙකේදීම අවිද්‍යාව සංස්කාරයන්ට ප්‍රත්‍ය වෙනවා. අර මුලින් අවිජ්ජා පත්‍ය සංඛාරා කියපු තැන ප්‍රත්‍ය වෙලා තමයි මේ ප්‍රතිසන්දි වශයෙන් විඥානයේ මෞකසකට ආවේ. ඔය හේතු ටිකේ අද ඔය විපාකේ ඇත්ත දන්නේ නැති අවිද්‍යාව නිසා තමයි අද කර්ම රැස් කරන්නේ. එතකොට අවිද්‍යාව සංස්කාරයකට ප්‍රත්‍ය වුණා මොකක් කරමින්ද? මේ ප්‍රകൃතිය හදන්න. අද මේ තියෙන මේ මාට්ටම හදන්න. මේ මට්ටමේ ඇත්ත නොදන්නා අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වෙලා ආයෙත් කර්ම සිද්ධ කරගන්නවා. සරල වශයෙන්ම ඔය තැන් දෙකේදී වෙන්නේ ඔය කාරණා දෙක ඒ දෙක මතක තියාගත්තා නම් හරි. සමුදයක් තිති. ඊට පස්සේ හේතු තිති සහ පච්චය තිති කියලා තව කාරණා දෙකක් තියෙනවා. අවිද්‍යාව සංස්කාරයට හේතුවක් විදිහට ප්‍රත්‍ය වෙනවා. අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍යක් විදිහටත් මේක ප්‍රත්‍ය වීම සිද්ධ කරනවා. හේතුවක් විදිහට කියලා කියන්නේ මේ අවිද්‍යාව සංස්කාරයේ ඉපදවීම සඳහා හේතු වෙනවා වගේම ඒ සංස්කාරයන්ගේ පැවැත්ම සඳහා හේතු වෙනවා. ඒ කියන්නේ ජනක ප්‍රත්‍යයෙන් සහ උපස්තම්භක ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියන එක. ඒ කියන්නේ මේක අවිද්‍යාව සංස්කාරයේ උපදවනවා, උපන්නා වූ සංස්කාර ධර්මයන්ගේ පැවැත්මටත් ප්‍රත්‍ය වෙනවා. දැන් මේ කතා කළේ අවිද්‍යාව පත්‍ය සංඛාරා කියනකොට අවිද්‍යාව සංස්කාරයන්ට මේ විදිහට ප්‍රත්‍ය වෙනවා. සංස්කාරයන්ට ප්‍රත්‍ය වෙනකොට මෙන්න මේ වගේ විවිධ ආකාරයන්ගෙන් තමයි මේ ප්‍රත්‍ය වීම සිද්ධ කරලා තියෙන්නේ. එනිසා දැන් නිකම්ම අපි පටිච්චසමුප්පාදය කියනකොට අවිද්‍යා පත්‍ය සංඛාරා කිව්වා කියලා අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරය උපදිනවා කිව්වා කියලා අපිට නිකම්ම සංස්කාරය ඉදීම දකින්න පුළුවන් කමක් නෑ. මෙන්න මේ වගේ ප්‍රත්‍ය වීම තුල තමයි සංස්කාරයන්ට ප්‍රත්‍ය වීම කියන දේ සිද්ධ වෙන්නේ. ඒ නිසා නිකම්ම මේ පුඤ්ඤ අපුඤ්ඤ ආනෙජ්‍ය ආදී වශයෙන් ඇති කරගත්ත සංස්කාරය හටගත්තේ නැහැ. මේ විදිහට විවිධ ආකාරයන්ගෙන් ප්‍රත්‍ය වේලා තමයි මේ කුසල අකුසල වශයෙන් රැස් කරගත්තේ. එතකොට ඒ අංග 12ක පටිච්ච සමුප්පාදේ ඒ විදිහට ප්‍රත්‍ය වීම තුළින් අපි කර්ම රැස් කරගත්ත කම නිසා තමයි මෞ කුසකට විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් දැසගත්තේ. ඒ නිසා අපි කියනවා සංඛාරපච්චය
විඥානං කියලා. එතකොට අපි එතන අර අයින් කරනවා කැලී ටිකක්. මොනවද අපි අයින් කරන්නේ? තණ්හා උපාදාන භව කියන හේතු ටික අපි එතන කතා කරන්නේ කර්මය කියන තැනින් අපි ඒක නතර කරලා අර ටික එතනදී නොපෙන්වා තබනවා. මේක කතා කරන්න අවශ්‍ය නිසා අපි අතීත හේතු දෙකයි කියලා කතා කරන හැබැයි ඇත්තටම හේතු පහක් තියෙනවා දෙකයි කියලා කිව්වට. ඊට පස්සේ වර්තමානයේ විඥාණය නාම රූපයට ප්‍රත්‍ය වෙනවා. විඥාණය නාම රූපයට ප්‍රත්‍ය වෙනවා. ඒ කියන්නේ අර කර්ම විඥාණයට අනුව නාම රූප සකස් වෙනවා. නාම රූපයට අනුව විඥාණය නැවත පවතිනවා. නාම රූපය අසුරු කරමින් විඥාණයත් විඥාණය අසුරු කරගෙන නාම රූපයත් අන්‍යෝන්‍යම මේ ප්‍රත්‍යවීම තුළ විඥාණයෙන් නාම රූපයත් නාම රූපයෙන් විඥාණයත් කියන මේ ප්‍රත්‍යතාවය දකින්න පුළුවන්කම තියෙනවා. සා විඥාන පත්‍ය නාම රූප. විඥානයේ නාම රූපයට ප්‍රත්‍ය වෙනවා. නාම රූප පත්‍ය සලආයතන. නාම රූප නිසා මොකද වෙන්නේ? ස්පර්ශ ආයතන ටික සකස් කරනවා. ස්පර්ශ ආයතන ටික සකස් කරනවා කියලා කියන්නේ දැන් චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාන ප්‍රසාද, ජීවහා ප්‍රසාද, කාය ප්‍රසාද ආදී මේ සියලු ප්‍රසාද රූප ටික රූපේ පැත්තෙන් සකස් කරනවා. මන ආයතනයේ පැත්තට ආයතන කෘත්‍ය සිද්ධ කරනවා. එතකොට මේ ආයතන උපදවනවා කියන එක. ඒකයි නාම රූපච්ඡ සලආයතනං කියලා කිව්වේ. නාම රූපේ නිසා ආයතන හදනවා. ආයතන හැදුනහම මොකද වෙන්නේ? චක්කු ප්‍රසාදය හැදුනොත් කර්මයෙන් උපදවන උපවත් බව ඇති වුණොත් මොකද වෙන්නේ? උපවත් බව ඇති වෙච්ච ගමන්ම බාහිර තියෙන වර්ණ රූපයකට පතිත වෙනවා කියන එක සිද්ධ වෙනවා. අන්න ඒකට කියනවා ස්පර්ශ වෙනවා කියලා. එතකොට ස්පර්ශ වෙනකොට එතන චක්කු විඥාන සිත යෙදුනහම ඒ හිතේ තියෙනවා ස්පර්ශ පස්ස චෛතසිකය. එතකොට ඒ ස්පර්ශය නිසා මොකද වෙන්නේ? වේදනාවක් උපදිනවා. වේදනාවක් උපදිනවා. එතකොට ඒ තමයි විපාක වේදනාව. මේ විපාක වේදනාව සැප දුක් වශයෙන් ගන්නකම ඇත්තේ නැහැ. සැප දුක් වශයෙන් ගන්නකම නැහැ. උපේක්ෂා සහගතයි. එතකොට මෙන්න මේ විපාක ධර්මතා ටික විපාක උපේක්ෂා සහගත වේදනාදී පිළිබඳව තමයි නැවත අවිද්‍යාවෙන් සංස්කාරය කළ කර්ම සිද්ධ කරගෙන ආපහු තණ්හා උපාදාන වශයෙන් අපි හැසිරෙන්නේ. තණ්හා කරන්නේ ඒකට. තණ්හා කරන්නේ නිකම්ම නෙමෙයි. අවිද්‍යාවෙන් ආශ්‍රවයන්ගෙන් අර ධර්මතා ටික ඇසුරු කරන කම නිසා තමයි අපි තණ්හා කරන්නේ. ඒ නිසා තමයි අපි දැඩිව ග්‍රහණය කරගන්නේ තණ්හා උපාදාන. ඒ නිසා තමයි අපි භවය සකස් කරගන්නේ. එතකොට ඒ භවය සකස් කරගන්න නිසා තමයි අපි නැවත ජාතියට පත්වන්නට පුළුවන්කම තියෙන්නේ. ජාතිය නිසා තමයි උපදින නිසා තමයි ජරා මරණ දුක වෙන්නේ. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ධර්මතා ටික ඔක්කොම මේ දුක තැවරී තියෙන ධර්මතා. එතකොට මේක පුද්ගල භාවයෙන් අසුරු කරනකොට මොකද වෙන්නේ? පුද්ගලයෙකුට එන දුක අපිට හම්බ වෙනවා. ධර්මතාවයන්ගේ දිරීම තියෙන ධර්මතාවයන්ගේ දිරීම පුද්ගලයෙකුගේ ජරාවටපත් වීම කියලා අපිට විඳින්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ විදිහට පටිච්චසමුප්පාදයේ මේ පැවැත්ම දකින්න පුළුවන්කම තියෙනවා. දැන් මෙන්න මෙහෙම පටිච්චසමුප්පන්න ධර්මයක් නැතිනම් අපි අද දුක් විඳිනවා කියන තැනක් තියෙනකොට අද දුක ඉපදිලා තියන්නේ ඇයි? මෙන්න මේ විදිහට මේ ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්න ධර්මතා ටිකක් නිසා තමයි අද අපේ ජීවිතේ ජරා මරණ දුක කියන දේ පවතින්නේ. දැන් මේකෙන් මිදෙන්න පුළුවන්. මේකෙන් මිදෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? මුල කපන්න ඕනේ. මුල කපන්න ඕනේ. මුල කපන්න නම් මොකද්ද නැති කරන්න ඕනේ? අවිද්‍යාව නැමැති මුල නැති කරන්න ඕනේ. දැන් අපි කිව්වා පටිච්චසමුප්පාදේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියනකොට පෙර අවිද්‍යා සංස්කාර නිසා යාවි කියලා. දැන් අපිට ගිය ජීවිතයට ගිහිල්ලා ඒකේ අවිද්‍යාව නැති කරන්න බෑ. දැන් ඒකෙන් මේ ස්කන්ධ ටික හටගෙන ඉවරයි. දැන් ආපහු ගිය ජීවිතය අවිද්‍යාව නැති කරනවා කියන එක වෙන්නේ නැහැ. දැන් මොකද්ද කරන්න පුළුවන්? අපිට දැන් කරන්න පුළුවන් වර්තමානයේ අර වේදනාපච්චය තණ්හා කියලා කිව්වේ අපි. වේදනාපච්චය තණ්හා කිව්ව තැන තියෙන අවිද්‍යාව තියෙන. අන්න ඒ අවිද්‍යාව දුරු කරන්න පුළුවන්කම තියෙනවා. වර්තමාන හේතු ටිකේ තියෙන අවිද්‍යාව අද දුරු කරන්න පුළුවන්කම තියෙනයි. හේතු සකස් කරන්නේ අද. දැන් එතන අවිද්‍යාව දුරු කරනවා කියලා කියන්නේ මොකක්ද? එතන අවිද්‍යාව දුරු කරනවා කියලා කියන්නේම පින්නතුනේ අර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ධර්මතාව ටික නොදන්න කම නම් අවිද්‍යාව උනේ. ඒ අවිද්‍යාව දුරු කරනවා කියලා කියන්නේ මොකද්ද? ඒ අවිද්‍යාව දුරු කරනවා කියලා කියන්නේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ධර්මතාව ටික පිළිබඳව අවබෝධ කරනවා කියන එක. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ධර්මතාව ටික අවබෝධ කරනවා කියන එක. ඒ කියන්නේ අපි කර්ම સિદ્ધ කරගන්නේ මොකකද? කර්ම સિદ્ધ කරගන්නේ
විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ඔය භූමිය තමයි අපි මේ කර්ම රැස් කරගන්නවා කියන දේ කරන්නේ. දැන් භූමිය නැහැ. ඇයි යා විඥාණය නාම රූප සලආයතන පස්ස වේදනා කියන ටිකේ ඇත්ත දකිනවා. හේතු නිසා හටගත්ත විදියත් හේතු නැති වෙනකොට නැති වෙනවා කියන එකක් දකින නිසා ඒ ධර්මතාව ටික ගැන සත්වයේක්ක පුද්ගලයේක්ක කියලා බලනවා කියන මෝඩකම එතන යෙදෙන්නේ නැහැ. ඒ නිසා එයාට අවිද්‍යාව නිරුද්ධ වෙනකොට මොකද්ද වෙලා තියෙන්නේ? කර්ම රැස් කරගන්න පුළුවන්කම නැහැ. සංස්කාර නිරුද්ධ වෙලා. සංස්කාර නිරුද්ධ වෙනකොට මොකද වෙලා තියෙන්නේ? සංස්කාර නිරුද්ධ වෙනකොට එයාට අනාගතයට අපි හැදෙනවා කියෝ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනාදී ඒ සියල්ලම නොහට ගන්න බවට ගිහිල්ලා අනුත්පාද ස්වභාවයකට ගිහිල්ලා. එතකොට ඒ අනුත්පාද ස්වභාවයකට ගියේ මොකක් නිසාද? විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ධර්මතා ටිකේ නිරෝධය සාක්ෂාත් කළ නිසා. නිරෝධය සාක්ෂාත් කළ නිසා. එතකොට ඒ නිරෝධය සාක්ෂාත් කිරීම තමයි අද කරන්නට තියෙන්නේ. ඒකම තමයි අවිද්‍යාවේ නිරෝධය. අවිද්‍යාව නිරුද්ධ කළොත් කර්ම නිරුද්ධ වෙනවා. කර්ම නිරුද්ධ වුණොත් අර ටික අනුත්පාදයකට ලක් වෙනවා. අනුත්පාදයකට ලක් වෙන්නෙම මේ පටිච්ච සමුප්පාදයේහි නිරෝධය තුලින්ම තමයි. එක පැත්තකින් තියෙනවා ප්‍රතිවේද කළ යුතු නිරෝධයක්. එක පැත්තකින් තියෙනවා ප්‍රතිවේද අවබෝධ කරන්න තියෙන නිරෝධයක්. තව පැත්තකින් තියෙනවා අනුත්පාද නිරෝධයක්. මේ දෙක ඉතාම විශේෂ වැදගත් කාරණා දෙකක්. එක පැත්තකින් තියෙනවා ප්‍රතිවේද කළ යුතු නිරෝධයක් අවබෝධ කරගන්න තියෙන එකක්. තව පැත්තකින් තියෙනවා අනුත්පාදයකට ලක් වෙන නිරෝධයක්. අවබෝධ කළ යුතු නිරෝධය මොකක්ද? මේ හටගන්න ධර්මය මේ මොහොතින් මොහොත හටගෙන නිරුද්ධ වෙනවා කියලා මේ ධර්මයන්ගේ නිරෝධය අවබෝධ කළ යුතුයි. අවබෝධ කරනකොට තමයි ඒ ධර්මයන්ගේ පැවැත්ම හම්බ වෙන්නේ නැත්තේ. එතකොට මොකද වෙන්නේ? අනාගතයේට ඒ ධර්මයන් පිළිබඳව සත්‍ය පුද්ගලයෝ කියලා දැන් ගන්නවා කියන මෝඩකම නොහට ගන්න බවට ගිහිල්ලා. එතකොට අනාගතයේට උපදින්න කර්ම සිද්ධ කරනවා කියන එක නොහට ගන්න බවට ගිහිල්ලා. මේ ස්කන්ධ ධර්මතා ටිකක හට ගැනීම සහ වැයවීම නිරුද්ධ කරන නිසා අනාගතයේට එබඳු ස්කන්ධයක් ප්‍රතිලාභ කරනවා කියන එක නොහට ගන්න බවට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මේක සාක්ෂණයක්. මේක කළ හැකි දෙයක්. අද දවසේදී මේ තුල නියැලෙනවා නම් අද දවසේදී මේ තුල අපි උත්සාහවත් වෙනවා නම් මේක අපිට සම්පූර්ණ කළ හැකි දෙයක්. ඒ නිසා ඔබ අද උත්සාහවත් විය යුත්තේ මෙන්න මේ අවිද්‍යා නිරෝධයෙන් සංස්කාරයන් නිරුද්ධ කරලීම සඳහා. එතකොට මේ නිරුද්ධ කරන අවිද්‍යාව අද මේ විපාක ටිකේ ඇත්ත නොදන්නා අවිද්‍යාව නිරුද්ධ කරලා විපාක ටිකේ ඇත්ත දන්නාකම උපදෝගෙන සංස්කාර ධර්මයන්ගේ නිරුද්ධ කිරීම නිරෝධය විය යුතුයි. ඒ සඳහා තමයි අපි උත්සාහවත් විය යුත්තේ. ගයි කල්පනා කරගන්න හැම කෙනෙක්ම සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයේ පවත්තලා සිද්ධ කරගත්ත මේ සියලු කුසල ධර්මයන් අපි මේ වෙලාවෙදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරනවා. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදර්ශන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලයේ හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙවියෝ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්තා ඉෂ්ඨකාරකාදී සියලු දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා දෙවියන්ට පුණ්‍ය අනුමෝදන් මේ සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කරනවා මේ පින්නතුන් නමින් මේ පරිලෝකීය සියලුම ඥාතීන්ට ඒකමිෂ්ඨම කනිෂ්ක මහත්මයා සතිකා මහත්මිය ඇතුළු ඒ පවුල්වල මේ ගිය සියලුම ඥාතීන් ඇතුළු මේ පින්නස් හැම සියලු දෙනා නමින්ම මේ ගිහිල්ලා යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් සියලුම ඥාතීන් මේ පින් සතුටින් සාධනාවෙන් අනුමෝදන් වනු ලබත්වා ඥාතීන්ට උතුම් නිවනින් සැනසෙන්නටම මේ කුසලයේ හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියලා. ඒ වගේම අද දවසේ මේ ධර්ම දේශනාව සංකල්පණය කරන්නට කටයුතු සම්පාදනය කළ මේ පින්වත් සෑම සියලු දෙනාටම ඒ වගේම දායකත්වයෙන් කටයුතු කර කණේශ සාස්ත්‍රිකා මහත්මිය ඇතුළු මේ පවුල්වල සියලු දෙනාටත් ඔබ සියලු දෙනාටත් අපි පුණ්‍යානුමෝදනා කරනවා. හැම දිනකටම නිරෝගී සුවපත් බව චිරජීවනයේ සැලසේවා. කායික මානසික සැනසෙල්ල උදා කරගෙන අමා මහ නිවනින් සැනසීම සඳහා මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා හැම දිනකටම